සසුන සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සසුන කාලීන සංවාද මණ්ඩපය. කෑගල්ල පුස්සල ශ්‍රී පුණ්‍යෝදයාරාමාධිපති පූජ්‍යපාද බෙලිගල මීමුරේ ධම්මමත් අපේ හාමුදුරන් වහන්සේ තාමත්ම ගෞරවයෙන් නමස්කාර පූර්වක දෙපා නැමද ධම්සභාවට පිළිගන්නවා. අපි හිතවතුන් සරණයි හැම දෙනාටම. හිතවතුනි කතා කරන්න 066 22 83 600 066 22 83 600 අපේ දුරකථන අංක. මාතෘකාවට අදාළ නොවුනට කමක් නැහැ කතා කරන්න. ඔබට විමසන්න ඕන ප්‍රශ්න තියෙනවා නම් විමසන්න. අපි අපේ කතා බහට ඒක බාධාවක් කරගන්නේ නැහැ. ඔබට පුළුවන් කතා කරලා ප්‍රශ්න විසඳා ගන්න. මොකද අපි සංවාදය තුළ ප්‍රශ්න විසඳා ගන්නට ඕන. බුදු සමය පිළිබඳව අපි හඳුනන අද අපි කතා කරන්න අපේක්ෂා කරන ඊට පෙර මට හිතුණා ඔබ වහන්සේගේ විමසන්න කාරණාවක් මේ අද පිළගස්වාගත් මාතෘකාවලට අමතරව. අපි හඳුනන අපි අසා තිබෙනවා අතීතයේ දඩයම් කරුවන් දඩයම් කරද්දී ආහාර අනුභව කරමින් ඉන්න කෑම කමින් ඉන්න සතුන්ට කවදාකවත් විදින්නේ නැහැ. උන්ව ඝාතනය කරන්නේ නැහැ. අපි හඳුනන කියලා අපි අහලා තියෙනවා. උන්ව පළවා හැරලා ඊට පස්සේ ලුහු බැඳලා තමයි මේ සතුන් දඩයම් කරගන්නේ කියන කාරණා. මම ඒක උදාහරණයක් ගත්තේ. දැන් මම ආය අහලා තියෙනවා මේ කවුරු ආවත් ආහාර අනුභව කරමින් ඉන්න වෙලාවට නැගිටින්න එපා කියලා අපි හඳුනන. දැන් ඒක අයිතියක් සහ ජීවිතයේ ගෞරවයක්. මෑතකදී නෙමෙයි දැන් දශක කිහිපයක ඉඳලා අපිට අහන්න තියෙන කාරණාවක් අපේ හඳුරන්නේ අපිට කන්න දෙන හැම ආහාරයකම වස තියෙනවා අපේ හඳුරන්නේ. මිරිස් ගත්තොත් මිරිස් වලට වෙන වෙන ಜಾති, කහ ගත්තොත් එහෙමමයි, හාල් වලටත් හොඳම කුරුට්ට හොඳම ටික අරගෙන වෙනත් නිෂ්පාදනයට අරගෙන අපිට රොඩ්ඩ තමයි කන්න දෙන්නේ. ඊට පස්සේ කරොල ගත්තාම මාළු ගත්තාම ඒවට ෆෝමලින් දානවා. කෙසෙල් කනක් ගත්තාම ඒකටත් විස දාලා තමයි ඉදවන්නේ. කන්න තියෙන දෙයක් නෑ. දැන් අලුත්ම කතාව අපි හඳුරන්නේ පොල් තෙල් කතාව. මේ පිළිකාකාරකත් එක්ක පොල් තෙල් ගෙන්නවීම. හාල් 108යි 110යි මිනිස්සුන් අහිංසක මිනිස්සුන්ගේ කුසගින්න නිවා ගන්න ආහාර වෙල්ල. අපි පොල් තෙල් කතාවම ගමු. අපි හඳුනන්නේ මම අහන්න ඔබ වහන්සේගෙන් ධර්මයෙන් මේකට පිළිතුරක් දෙන්න. අහිංසක මිනිස්සුක ගන්න ආහාරයට වසකවලං කරලා අයුතු ලාභ ලබාගෙන තමන්ගේ මඩිය තර කරගන්නට කල්පනා කරන මිනිස්සුන්ට ධර්මියත් එක්ක මොන වගේ විපාකද ලැබෙන්නේ අපි හඳුරන්නේ. සලිම් මහත්මයා මගේ මාතෘකා පෙළිය අගට තියෙන දෙයක් ඕක මේ කල්දියාම ඇහුවට අපිත් අවධානය මේ දවස්වල යොමු වෙලා තිබෙනවා. ඒ කියන්නේ අපි හරි සහෘදයි ස්වාමීන් වහන්සේ මේ සංවාදයට ලක් කරන්න හිතන් ඉන්න කාරණා මතුවෙනවා කොහොමද? මෙහෙමයි දැන් ඔය බුදුන් වහන්සේ සම්බන්ධයෙන් පොතක් ලියනවා ලයිට් ඔෆ් ඒසියා කියලා. ඒ කියන්නේ ආසියාවේ ආලෝකය. ඒ ආලෝකය කියන එක සාමාන්‍යයෙන් ආලෝකය කියන වචනේ ගන්නකො ආලෝකය කියන එකේ තේරුම අඳුර දුරු කරනවා කියන එකනේ. ඉරෙන් ගත්තත් ඉර එළිය වැටෙනවා අඳුර දුරු වෙනවා. ඒ වගේ මේ මිනිස්සුන්ගේ හදවතවල තියෙන විශාල අඳුරක්. ඒක විවිධ පැති තියෙනවා. ඒ අඳුර දුරු කරගන්න විදිහ තමයි ඔය ආසියාවේ ආලෝකයෙන් විකාශනය වුනේ සමාජයට. ඒක මිනිස්සයා තේරුම් ගන්න ඕන. මේක තේරුම් ගන්න නැතුව ඔක අදහන්න පටන් ගත්තොත් හරි ඒක වෙන වැඩක් කරගත්තොත් හරි තමන්ගේ ජීවිතයට එකතු කරගන්න නැතුව ඊට පස්සේ මිනිසා ආත්මාර්ථකාමී වෙනවා. ආත්මාර්ථකාමී මිනිසා තුල වැඩින්නේ ලෝභය, දේශය, මෝහය. ලෝභය, දේශය, මෝහය තමයි රටේ ලෝකේ වැරදි කරන්නේ, මිනිස්සු නෙමෙයි. අපි හිතන් හිටියර මිනිස්සු වැරදි කරනවායි කියලා. මිනිස්සුන්ගේ ඇතුළත වැඩෙනා වූ ලෝභය, දේශය, මෝහය, ආත්මාර්ථකාමීත්වය තමයි වැරදි කරන්නේ. ඒක වර්තමාන කවදා වුණත් වර්තමාන යුගයේ මිනිස්සුන්ගේ ආත්මාර්ථය අවම කරන්න තමයි බුදු සමය තියෙන්නේ. නමුත් ඇදහිලි පැත්තට ගියොත් එහෙම අර දාර්ශනික පැත්ත අතහැරලා අපක අමතක වෙනවා. ඒ අමතක වීම තුළ ඊට පස්සේ බලන්නේ උදර පෝෂණය තමන්ගේ වඩා ගැනීම, අනිත් අයට මොනවා වුණත් කමක් නැහැ කියන එක. ඒක තුළින් සිදුවෙනා වූ හානිය අසීමිතයි. එතකොට මේ ඔබතුමාට මතක් කරලා තැනට ගත්තොත් එහෙම අර සාර ධර්ම කියන එකේ ධර්මය එන්නත් ඉස්සර වෙලා තමයි වනවාසීන් වනචාරීන් තීරණය කළේ
පැටව් විදින්න හොඳ නැහැ. ගැබ්බර සත්තු විදින්න හොඳ නැහැ. කෑම කනකොට විදින ඒ අර ගරු දියුණු වෙච්ච හැටි මේ මනස ටික ටික. ඒකට වෙන වෙලාවක් තියෙනවා. ඒ මිනිස්සුන්ට වෙන එකක් තිබුණ නැති නේද? අරියම් කළා තමයි ජීවත් වුනේ. නමුත් ඒකෙත් තිබුණා කිසියම් ආකාරයක වෙන් කළ යුතු කොටසක්. එතකොට ඔබතුමා කියපු කතාවෙත් ඇත්තක් තියෙනවා. දැන් අපි වළඳනකොට වළඳින්න හොත් වළඳින්න කියන්නේ අපි වළඳන වෙලාවට. ඒ වගේම කෙනෙක් නැගිටින්න ඕන නෑ මේ කෑම කන වෙලාවට. ඒවා ඒ තමයි අයිතියක් නේ. එහෙනම් ඒ අයිතියක් කියන වචනයෙන් මම ගන්නෙ මිනිස්සුන්ට ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. මැරෙනතුරු මොකක් හරි හේතුවකින් ජීවිත අවසානයේ මැරෙනු ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. නමුත් ටික ටික මරනවා නම් වස කලවන් වීම තුළ ඇතිවෙන්නා වූ අකුගඩු රෝග හරි ආත්මා රෝග හරි තවත් රෝග නිසා ටික ටික මැරෙන්නේ. එතකොට ඉතින් මට නම් කියන්න තියෙන්නේ මිනිමැරුම් තමයි කරන්නේ දඬුවම් වලට අහු වුනේ නැති වුණාට. ඉතින් මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග කීපයක් තියෙනවා. ඒ ක්‍රියාමාර්ග තුනම සමාජයට ගන්න ඕන. ඒකට කියන ආත්මාධිපත්‍ය, ලෝකාධිපත්‍ය, ධම්මාධිපත්‍ය කියලා. මේ අධිපති භාවයන් කියන්නේ අධිපතියා කියන්නේ සාමාන්‍යයෙන් පාලකයා කියන එකනේ. පාඨශාලා විපුස්තකාලා අධිපති, දුම්රිය ස්ථානාධිපති එයාට තේනේ. වගේ ලෝකයේ මිනිසාගේ මෙහෙයවීම, මිනිසා ජීවත් වීම අධිපති භාවයන් තුනක් යටතේ පාලනය වෙන්න ඕනේ. ඒ පාලනය වෙන්න කාරණේ අර ආත්මාර්ථය ඉස්මතු වෙලා අර ඔක්කොම අමතක කරලා දාන. ලෝකේ අමතක කරලා දාන නිසා. එතකොට මේ පවතින තත්ත්වයන් තුළ ඇත්තද නැත්තද මම දන්නේ නැහැ. සැබෑවටම එක පැත්තකින් කියනවා මේවා බොරු ප්‍රචාර කියලා. තව පැත්තකින් ඇත්ත කියලා පෙන්නනවා. අපිට ඉතින් බලන් ඉන්න තමයි තියෙන්නේ. කොහොමත් අපි මම දකින කාරණයක් තියෙනවා. හැමදාමත්ම මේ සාමාන්‍ය 48න් 56න් පස්සේ වගේ කාලවල මේ රජයන් බලපත් කරන්න මේ ජාවාරම්කාරය උදව් වෙනවා. විශාල මුදල් වියදම් කරලා. ඒ ඔවුන් ඊට පස්සේ බලාගෙන ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කරගන්න. හැම රජයකටම සීමා සිද්ධ වෙනවා. ඊට පස්සේ අර ජාවාරම්කාරයින්ට ඉඩ දීලා නිහඬව බලන් ඉන්න. ඔවුන් ඉතාල වශයෙන් මුදල් හම්බ කරගන්න බලනවා. දැන් ඔබතුමා කියපු මාතෘකාව බලන්න. පොල් තෙල්. මේ ලංකාව පොල් වැවෙන රටක්. ඒකට අපිට අපේ පොල් ටික හදාගන්න පුළුවන් වුණාන් පස්සේ ඔය විසිත පොල් තෙල් හරි මොනවක් හරි ගේන්න ඕන නෑනේ. මේකට අනුග්‍රහ දක්වලා ඒක කරන්නයි ඕනකම තියෙන්නේ. ඒකට පොල් ගස් කැපීගෙන යනවා නම් ඒ ඔක්කොම ටිකත් වලක්කලා දාලා. අපිට අපේ මනුස්සයින්ටත් මං හිතන්නේ හොඳ පාඩමක් මේක. මොකද අපේ ඔය ආච්චම්මලා තෙල් හින්දා. පොල් හින්දා ගත්තා. එතකොට වාසවිත මොකක්වත් නෑනේ. මේ කරන්න බැරි පුළුවන් වැඩේ කරගන්න නැතුව ගෙන්න ගියාම තමයි අපට මේ අර අනුන්ගේ ප්‍රමිතියකින් තොර දේවල් හම්බ වෙන්නේ. ඒ නිසා ගම්බන්දරට නම් හරි පහසුයි මං හිතන්නේ. ඔය පොල් තෙල් මේ බැරල් එකක් විතර යන්නේ නෑනේ අවුරුද්දට. බෝතලයක් ඇහි. ඕක හින්දා ගත්තා නම් ගෙඩි 6ක් 7ක් පාවිච්චි කරලා වසත් නැහැ විසත් නැහැ. එහෙනම් මම කතා කරන්නේ සාධාරණ නිදහසේ. ඒ කියන්නේ මේ ආණ්ඩුවට දොස් කියන්න මට ඕනෙත් නෑ. ජාවාරම් කරන දොස් කියන්න ඕනෙත් නෑ. වෙන්න පුළුවන් දේවල් තියෙනවා. අපි පරිස්සම් වෙන්න අපිට කරගන්න පුළුවන් දේවල් කරගත්තා නම් ඔය චෝදනාව වෙන්නේ නෑ. ඔය වෙන්න නේකෙන්. ඒවායේ ඔය තැන් වල ඉන්නේ අර කියන ජාවාරම්කාර කියන වචනට අයිති නම් ඒගොල්ලෝ බලන්නේ වැඩි ලාභය. ඒ වගේ තත්වයකදී අර ප්‍රමිතිත් අමතක වෙනවා. සාර ධර්මත් අමතක වෙනවා. ඉතින් විශාල මම දන්නේ නැති වුණාට පාප කර්මයන්. ඒ කියන්නේ පාප කර්මය පුණ්‍ය කර්මය කියලා දෙකක් පාලනය කරන කෙනෙක් නැහැ. නමුත් අනිවාර්යෙන්ම මේක මෙන්න මමයි මතක් කරන්නේ. මම ඔය ගොඩාක් දරුවෙක් කාලේ ගිහින් තියෙනවා ගල් දෙකක් අතරට. ගිහින් මේ පැත්තෙන් හූ කිව්වහම ටිකක් වෙලා යනකොට අර එහා පැත්තේ ගලෙන් හූ කියනවා එනවා මට. කියන්නේ හූ කියන්නේ શબ્දයක් කරාම මම පිට කරන શબ્දය ගිහින් ගලේ වදිනවා. ඊට පස්සේ මට ඇහෙන්නේ මම කතා කරපු එක නෙමෙයි. එහෙ ඉඳලා මට කෙනෙක් හූ කියනවා වගේ શબ્දයක් කරනවා වගේ. එතකොට අර පරාවර්තනයක් නේ ගැදිච්ච එක ආපහු වෙනවා. මෙන්න මෙහෙම හැකියාවක් තියෙනවා මේ ක්‍රියාකාරකම් වලට සිතේ ඇතුළට ගිහින් ආපහු වෙන්න. අර ගලේ වැදිලා ආපහු වෙනවා වගේ මේ සිතේ ඇතුළට ගියාම ආපහු වෙනවා. මේක තමයි බුදුන් වහන්සේ කර්ම විපාක න්‍යාය කියලා විස්තර කරලා තියෙන්නේ. ඒ නිසා මොන විදිහට ගැලවෙන්න කල්පනා කළත් නීතියෙන් හරි ආණ්ඩුවෙන් හරි තවනෙන් හරි හෘද සාක්ෂියෙන් නම් ගැලවෙන්න බෑ. ඕක තමයි ඔය ආසියාවේ ආලෝකේ පාඩම උගන්වන්නේ මිනිස්සුන්ට. අයහපත් දේවල් කරලා ගැලවෙන්න නම් බෑ. ඒක විදිය අචින්තියයි. විපාක වාරය අචින්තියයි. පුද්ගලයාට දඩුවම් විඳින්න සිදුවෙන ආකාරය. නමුත් ඒක තේරුම් ගන්න ජීවත් වෙන්න ඕන කියන එක තමයි ඔය ආසියාවේ ආලෝකයෙන් පෙන්වලා ලබන්නේ මිනිස් වර්ගයා ජීවත් වෙන්න උගන්වන්නේ මිනිස්සුන්ට. ඒ ජීවත් වීම තුළ ආත්මාර්ථය වෙනුවට හඳුන්වා දෙනු ලබන්නේ අන්‍යෝන්‍ය සහයෝගය.
ඔවුනොවුන්ට උදව් උපකාර කිරීම. ඒක තමයි ජීවත් වෙන හැටි කියලා කියන්නේ. ඉතින් එහෙම වුණාම මේ පවතින තත්ත්වයන් තුළ හැමෝටම අනේ මන් දන්නේ කොතරම්ද මේකේ මේ පාලනය කරන්න බැරි තැන තියෙන්නේ කියලා. විපක්ෂයේ ඉන්නකොට නම් කියනවා අහවල් මේ ඇමතිවරයෙක් ඕන නෑ ඔක ඇමතිවරයෙක් මොකටද ඔක පාලනය කරන්න කියලා. ඇමතිවරු නැත්නම් කියලා. නමුත් ආපුවම කාටවත් බෑ පාලනය කරගන්න. දැන් මේ ඉහළ යන බඩු මිලත් එක්කලා ගත්තාම මේ ඇත්තටම මොන ආණ්ඩුවකටවත් ඒක පාලනය කරනවා කීවට කරන්න බැරුව යනවා. කවුද මේවා මෙහෙවන්නේ? ජාරම්කාරයෝ කවුද? නැත්තම් මොකද්ද ඒකාධිකාරය? ඉතින් මේවා ඒකාධිකාරය විදලන්ට අවශ්‍ය දීර්ඝකාලීන ක්‍රියාමාර්ග ගන්න වෙනවා ජනතාවාදී වෙලා. කියන්නේ ජනතා හිතකර වෙන්න එපා. බෞද්ධරයක හිතවල වෙන්න ඕනේ. ඒ නිසා අපට ඒක තේරෙන්නේ නැහැ මං හිතන්නේ. කොතනද මේ කඩන්න බැරි මුල තියෙන්නේ කියන එක. නමුත් මේ කඩන්න බැරි මුල හොයලා කඩලා මිනිස්සු ඉන්න සහන දෙන කටයුතු කරන්න වෙනවා. මේවට තවදුරටත් දැන් කවුරු හෝ මේක හොයාගත්ත කෙනා හොඳයි. මේ පොලිස් ව්‍යාපාරම සම්බන්ධයෙන්. ඉතින් අපිට තියෙන්නේ නම් ඒවා නොගෙන ඉන්න එක. හොටෙල් කාලක් ඉඳගත්තාම ඉවරයි. විඩියක් හොයන. එහෙම නැත්නම් තව ඒ වගේ අපි දේශීය වශයෙන් හදන්න පුළුවන් දෙයක් නෙමේක. ඉතින් එතකොට අරක කියව දේවෙනොයිඩ් මේවන විටත් කට සීල් කරලා කියලා නම් කියනවා. නමුත් පිට වෙලා දන්නේ නැහැ. ආපහු යවනවා කියලාත් කියනවා. නමුත් ඉතින් ඕවයේ තව જાති තියෙනවා. මගක් ආපහු වෙනම තියෙනවා කියලාත් කියනවානේ. ඉතින් ඒ නිසා ඒක පුදුම ලෝකයක්. ඉතින් මිනිස්සුන්ට ජීවත් වෙන්න උදව් කරන එකනේ ආගම කියන්නේ. වගාව කියන්නේ, දේශපාලනය කියන්නේ. මේ හැම එකක්ම මිනිස්සුන්ට ජීවිතේ පහසු කරන්න ඕන. මිනිස්සු මරන්න හදනවා නම් ඒ දේශපාලනයෙන් හරි ඒ ආගමෙන් හරි තව මොකකින් හරි වැඩක් තියනවාද? මේ ජීවත් වෙන සබ්බේ භායන්ති මච්චනෝ දිවිතම් ප්‍රියං. මේ ජීවිතේට පහසු කරවන්න නෙක්කම තියෙන්න ඕන. ඒ තේමාව මත තමයි මං හිතන්නේ හැමෝම හැම දෙයක්ම කරන්න ඕන. එහෙම නැත්නම් මේ විපාක මම විස්තර කරන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම බරපතල අකුසලයක්, බරපතල පාපයක්, බරපතල වරදක් කරන්නේ මේ. කිසිම හැඟීමක් නැතුව සමහර විට ඒගොල්ලෝ මේ ඕක හොයලා බලන්නේ නැහැ, ලාභයට ගෙන්නන්නේ නැහැ. නමුත් ලාභ බඩුවේ හිලක් තියෙනවමනේ. ජීවනට කියනවනේ ලාභ බඩුවේ හිලක් තියෙනවා කියලා. ඉතින් එහෙනම් ඒ ලාභ වෙන්න හේතුව එහෙනම් අර කියන මිනිස්සුන්ට අහිත කර දේවල්. ඉතින් මේවා අද නෙමෙයි ඉදිරියටත් නොවිය යුතුයි. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය කරන්න ගියාම යම් යම් බාධක ඇති වෙන්නත් පුළුවන්. නැත්නම් ආනයන කරුවන්ටත් යම් යම් තව බාධක ඇති වෙන්න පුළුවන්. නමුත් මේ හැමදේම කරන්න ඕන මිනිස්සුන්ගේ යහපත සඳහානේ. ඒකට අවශ්‍ය ඉඩකඩ සලසා ගැනීම, පාදා දීම රජයක යුතුකමක්, සලසා ගැනීම පාලකේ නැත්නම් ඒ ගෙන්නන්නගේ යුතුකමක්. ඒ නිසා බහුජන හිතාය බහුජන සුඛාය කියන පදේ බුදුහාමුදුරන් විතරක් සීමා වෙලා බෑ. සියලුම දෙනාගේ කටයුතු වලදී බහුජන හිතාය බහුජන සුඛාය වෙන්න ඕන කියලා තමයි මම කල්පනා කරන්නේ. මේවා ඉතින් මේ ප්‍රචාරය වෙන තරම්ම ඇත්ත නැත්තද කියන්න අපි දන්නෙත් නැහැ. නමුත් ඉතින් මේ දෙපැත්තකින් කතා කරනවා, සාධාරණීකරණය කරනවා, සාධාරණ කරනවා දෙපැත්තකට වෙලා ඉඳගෙන. නමුත් අපි ගැඹුරින් හොයලා බලන්න ඕනේ මේ දෙකට අයිති නැති තැනක ඉඳලා. මම දැක්කා ඊයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කියන ඕක පාලනය කරන වෛද්‍ය නිලධාරීන්ට බාර දෙන්න. අනිත් අර දීලා නැහැ කියලා. තවත් කෙනෙක් මම දැක්ක කියනවා ජාවාරම්කාරයෙක් ඔතන හිටියොත් එහෙම ජාවාරම්කාරයෝ කරන්නේ ඒගොල්ලෝ නෝන දේවල්. ඒක ඇත්තක් තියෙනවා ඇත්තටම. ඒ නිසා අපි බලාපොරොත්තු වෙමු ජනතාවාදීව මේකට අදාළ යහපත් ක්‍රියාමාර්ග ගනිමින් මම පාලනය කර ගනීවි කියලා. හැම දෙයක්ම ජනතාව ජීවත් කරවන්න කියන සංකල්පය තුළ ක්‍රියාත්මක වෙනවා නම් ප්‍රශංසනීයයි නේද? අපි අන්න එහෙම විය යුත්තේ එයමයි. හොඳයි හිතවතුනි, ඔබට පුළුවන් ධර්මය ආශ්‍රිතව ධර්මයත් එක්ක එහෙම නැත්නම් ජීවිතය හා සම්බන්ධ වුණත් ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න. අපේ දුරකථන මාර්ග දෙකම ඔබ වෙනින් කරලා තිබෙනවා. බුදු සමයෙන් ලද ආලෝකය දැන් අපේ මාතෘකා පෙළ ගැස්ම අපි හඳුනන්නේ එතන. බුදු සමයෙන් අපි ලදපු ආලෝකයන්නේ විවිධ ක්ෂේත්‍ර දැන් ඔය ඕකත් අයිති වෙනවා. දැන් යහපත් වෙනදම් මහා සම්බන්ධ බුදු සමයේ පැහැදිලි කොට තිබෙනවා. සීල ක්ෂේත්‍ර ආවරණ වෙන ආකාරයට ලද ආලෝකය මොකක්ද කියන එක ආරම්භ විමසන්න බොහොන්සේගෙන. ඒක තමයි දැන් ඔය මිනිස් වර්ගයාන ජීවත් වෙන්නේ. මිනිස් වර්ගයා ජීවත් වෙන්න ක්‍රම හදා ගන්නවා. එතකොට ඒ සියලු ක්‍රමෝපායන් නීතිය එහෙම නැත්නම් සාර ධර්ම වේක දේවල් එහෙම නැත්නම් ආණ්ඩුක ව්‍යවස්ථා රටකට ගැලපෙන ආකාරයෙන් මිනිසුන් හදන්නේ. ඒ මිනිස්සු හැමදෙනාම බහුතරයක යහපත සඳහා තමයි මේවා හදන්නේ.
අග්ගඤ්ඤ සූත්‍රය ගැන කතා කරනකොට මුලින්ම පෙන්වන්නේ නීතිය පහළ වුණේම මිනිසුන්ගේ යහපත සඳහායි කියලා. නීතියක් හදාගත්තේ මිනිස්සු නමුත් බහුතරගේ යහපත සඳහායි කියලා. එහෙනම් බහුතර යහපත සඳහාක් වෙන්න ඕනනේ. නමුත් මේ මිනිස්සුන් වැඩ කරන්න ගියාම මිනිස්සුන්ට හොරෙන් මිනිස්සුන්ගේ ගාවට එනවා තමන්ගේ වාසිය. ඒ ආත්මාර්ථකාමීත්වය ආත්මාර්ථය කියලා. එතකොට වැඩි කුට්ටිය තමන්ට බලා ගන්න. එතකොට ඒක එහෙම බාහිර වශයෙන් තමන්ට වාසියක් වුණත් අධ්‍යාත්මික වශයෙන් මේකේ තමන්ට හානියක් පරිහානියක් සිද්ධ වෙනවා. ඒක මිනිස් සමාජයට පරලෝ වශයෙන් බලපාන බව මේක තේරුනේ නැහැ. අනාගත විපාක වශයෙන් මේක තමා කරා එන බව තේරුනේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ මේ මොහොතට ඉවර කරගන්න කල්පනා කරනවා. නමුත් බුදු සමයේ දෙන මේ ආලෝකය කියලා කියන්නේ ඒක හැමදාමත් වර්තමාන මිනිස්සුන්ට 2600කට පෙර ඉතිහාසෙ නම් මහින්දාගමනයේ දවස නම් නැත්නම් 2000 බුද්ධ ජයන්තිය පවත්වපු දවසේ නම් නැත්නම් අද නම් තවත් 500කට පස්සේ නම් මේ වර්තමාන මිනිසුන් සඳහාමයි බුදුදහම කියලා කියන්නේ. ඒක අවලංගු වෙන්නේ නැහැ කවදාවත්. අපි අවලංගු කරන්න හැදුවට අනාගතයට තියන්න හැදුවට. ඒකට මේ මිනිස්සුන්ට අර පනවන අනිකුත් නීති රීති සාධාරණ වලට වඩාත් පුළුල් ගැඹුරු සාරධර්ම සහිත සතුටින් ජීවත් වෙන්න අවශ්‍ය පදනමක් සපයන එක තමයි ඔය බුදු සමයෙන් ලබන ආලෝකය කියලා කියන්නේ. අර අනිකුත් අයට පේනවට වඩා ඈතට පේනවා මේක. ඒක තුල අන්‍යෝන්‍ය යුතුකම් ආදී විදෝහ දේවල් අපිට කතා කරන්න තියෙවි ඉදිරියට. එතකොට ඒක තමයි අර මිනිසුන් ආත්මාර්ථකාමී වෙන්න ගියාම මිනිසාට නොදැනෙන මිනිසා දුකටපත් වෙනවා. කරවන්නා සියලු දෙනා අසහනයට පීඩාවටපත් වෙනවා. ඒක මිනිසුන්ට තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේක දකිනවා මේ ආත්මාර්ථකාමී වෙන්න ගියාම දුකටපත් වෙනවා වැඩි වෙනවා. එහෙනම් මිනිසුන්ට බුදු සමයේ ආලෝකය කියලා කියන්නේ ලබාගත් ජීවිතයේ දුකින් විඳින් ගත කරන්න තියෙන එකක් නෙවෙයි. දුකක් අවම කරගෙන හැකිනම් දුක නැතුවම ඒ කියන්නේ පූර්ණ සතුටකින් ජීවත් වෙන්න පුළුවන් ජීවිතයක් ලබා දීම තමයි බුදු සමයේ පරමාර්ථය බවට පත් වෙන්නේ. එතකොට මිනිස් වර්ගයාම Tamanගේ ජීවන මඟ අනුගමනීය ක්‍රියාමාර්ගයන් තුළ අඳුරු කර ගන්නවා. මිනිස් වර්ගයාටම අනුගමනීය ක්‍රියාමාර්ගය තුළ අඳුර දුරු කර ගන්න පුළුවන්කමක් තිබෙනවා. එතකොට ඒ අර සාමාන්‍ය සමාජයේ අයට පේනවට වඩා ඈතට පේන එක තමයි මේ ප්‍රඥා සම්පන්න බව බුදු බව එහෙම කියලා කියන්නේ. අනිත් අයට පේන්නේ ටිකක් ළඟ. උන්වහන්සේට ඒක මෙලොව පරලොව වශයෙන් තමන් අනුන් වශයෙන් හැම පැත්තකින්ම පේනවා. ඒ පෙනීම තුළ තමයි අර වඩාත් සුදුසු ක්‍රමෝපායක් ජීවත් වෙන්න අදස්ස සුදුසු ක්‍රමෝපායක් වඩාත් සුදුසු ක්‍රමෝපායක් අනිත්කුත් නීති ඉක්මවා යමින් අනිකුත් පාලන රටාවල් ඉක්මවා යමින් රටකට ගමකට පවුල නැමැති ඒකකයට විවාහයේ නැමැති ඒකකයට මේ හැම දෙයකම කිසියම් ආකාරයක නිර්ණායකයන් ටිකක් පූර්වාදර්ශ ටිකක් බුදු සමයේ පරවලා තිබෙනවා. එහෙනම් Taman කොතනද ඉන්නේ? බිරිඳ සමග සැමියා සමගද පවුල සමගද ගම සමගද ආයතනයකද අන්නේ ඒ ඕන එකකට මේ කියන නිර්ණායකයන් පාවිච්චි කරන්න වෙනවා. ඒ නිර්ණායකයන් පිටපැනපු කතා තමයි අපට ඔය ආරංචි හම්බ වෙන්නේ. ඒක තමයි මගේ ওই මාතෘකාවට වලත් මම දන්නේ හැටියට ඔබතුමාට හම්බ වෙන ඉදිරියේදී ওই කාරණා මේ තමයි කතා කරන්න ගොඩක් තියෙන්නේ. ඒක අපි මේක මේ උන්වහන්සේට චෛත්‍යයක් හදලා පිළිමයක් හදලා වැඳලා ඇවිදින් අපේ ඕනෑ මෝඩ කන් ටික සියල්ල කරන්න පුළුවන් දහමක් කියලා හිතනවා නම් වැරදි. ඒක තේරුම් ගන්න ඕනේ. අපේ යුතුයකම අපි ඉටු කරලා තියෙන්නේ කියලා ඒ චෛත්‍යයක් හදලා හරි පිළිමයක් හදලා පිටවලා හරි වන්දනා කරලා කරන්නේ අර වැඩ නම් එහෙනම් අපි පිටපැනලා තියෙන්නේ. ඒ නිසා මේ ආලෝකය කියන වචනෙන් පෙන්වන්නේ තමන් එදිනෙදා කරන කටයුත්තේදීම දුරදිග හිතා බලා මේ ක්‍රියාකාරක මේ ප්‍රතිඵලය තමන්ටත් අනුන්ටත් ගමටත් සමාජයටත් රටටත් හිත කරද ඒක හිතලා බලන්න ඕන. හිතලා බලන්න පුළුවන් නම් පන්නට පෙර හිතා බලන කියන්නේ ඒක තමයි. නමුත් ආත්මාර්ථය ඉස්මතු වෙනකොට ඕක අමතක වෙලා යනවා. එතකොට තමන් ගැන විතරක් බලනවා. මම දකිනවා සමාජයක් ආත්මාර්ථකාමී වෙනවා නම් මිනිස්සු ආත්මාර්ථකාමී සමාජනීය මිනිසුන්නේ. මිනිසුන් ආත්මාර්ථකාමී වෙන්න ඒ සමාජයේ දුක වැඩි. අපි හඳුනන්නේ ආත්මාර්ථකාමීත්වයේ යහපත් පැත්තක් තියෙනවා කියලා සමහරු කියනවා. දැන් බුද්ධ චරිතය ගත්තාම සමහරු කියනවා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත්වනතුරු ආත්මාර්ථකාමී වුණා.
ඒත් බුද්ධත්වයෙන් පස්සේ පරාර්ථකාමී වුණා. දියුණු වෙනකන් කෙනෙකු යම් ආත්මාර්ථකාමී ස්වභාවයක් ගත්තට කමක් නැහැ කියන එක සමහර කියනවා. නෑ ඒකට ආත්මාර්ථ කියන වචනේ යොදා හරියන්නේ නෑ. හරියන්නේ. ඔව්. එතකොට එහෙනම් අර මේ දස පාරමිතා දස උපපාර සම්පූර්ණ කරලා මොකටද මේ දුක් විඳේ කා වෙනුවෙන්ද ආත්මාර්ථය වෙනුවෙන් කියලාද කියන්නේ? අපි කියමුකෝ දීපංකර පාද මූලයේ දුක ඉවර කරන්න තිබුණා. ඉන්නේ හාට ගත්ත කාරණේ මිනිස් සමාජය සඳහාම යහපත් ඉදිරිපත් කරන්න යනවා තමන්ගේ ආර්ථයක් ඉටු කරගන්න එතන තිබුණානේ. ඉතින් ඒ ආය ආත්මාර්ථ කියන පදේ යොදන්න හොඳ නෑ මේ බුදුවරු සඳහා එහෙම. එහෙම නැත්නම් මේ බෝසත් ගතිගුණ සඳහා ඒක ආත්මාර්ථ කියන්නේ පාපකාරී අදහසක් කියන එක එතන පෙන්වන කාරණේ වෙනත් දෙයක්. දැන් මට ධර්ම දේශනා කරන්න වසර 40කට පෙර මෙතෙන්ට එන්න වුණා නම් මට මේවා කියන්න බෑ. ඒ මගේ පහසුත භාවයක් නෑ. නමුත් මම සමාජ ජීවත් වෙලා ත්‍රිපිටකයත් එක්කලා කරුණු තේරුම් ගැනීම තුළ අන්න මම දැන් අර සමාජයට කරුණු කියන්න හන්දරට ඇවිදින් ඉන්නවා. අන්න ඒ වගේ ඒකෙන් පෙන්නන්නේ තමන් දැනුවත් වෙලා තමන් තේරුම් අරගෙන ඒක බහුතරයට බෙදා දෙන්න ඕන කියන එක අරනම අර ආත්මාර්ථකාමී වෙලා බුදු වෙන්න බෑ. තමන් අවබෝධය ලැබලා අවබෝධය දෙන්න ඕන. තමන් තේරුම් ගන්න කාලය වෙනම කැප කර ගන්න ඕනේ. එහෙම කරාට කමක් නැහැ. එතකොට ඒක තුලින් ලබාගත්ත දේ තමයි සමාජයට දෙන්නේ කියන එක. තමන් දියුණු වෙන්න ඕනේ. දියුණු වෙනකන් කටයුතු කරන්න. එතනට ආත්මාර්ථකාමීත්වය කියන ප්‍රබල වචනය ගැඹුරු වචනය දන්නේ ඒක හොඳ නැහැ. ඒක නරකම වචනයක් පාවිච්චි කරන්න හොඳ නැහැ බෞද්ධයන්. අපි පළමු විරාමයට යන්න කැමති. විරාමයට කියලා ආපහු සංවාදය යතනවා. ඒතොතුනේ අන්න ඒ වගේ ඔබ භාවිත කරන ඒත් අනවබෝධීව භාවිත කරන තැන් එම් භාවිත කරන්න සුදුසුද නැද්ද කියන කාරණාව හරි ඔබට පුළුවන් විමසගෙන ජීවිතේ වෙනස් කරගන්න, හදාගන්න, නිවැරදි කරගන්න, කතා කරන්න ආරාධනා කරන දුරකථන මාර්ග දෙකම ඔබ සදාපෙන් කොට පිළිනවා. අද වැඩ සිටින්නේ කෑගල්ල පුස්තල ශ්‍රී පුණ්‍යෝදයාරාමාධිපති පූජ්‍යපාද බෙලිගල මේමුරේ ධම්මවංශ අපේ හඳුරන වහන්සේ. අපේ හඳුරන්නේ බුදු සමයත් සාර ධර්මත් මේ දෙක එකට බද්ධව තියෙන කාරණා දෙකක්. මම කැමති බුදු සමයත් සාර ධර්මත් පිළිබඳව ඒ ආලෝකය හා සම්බන්ධව කතා කරනකොට විග්‍රහ කරගන්න. සාලි මහත්තයා උතන ඔය අපි හිතන කාරණයක් තියෙනවා මේක බුදු සමයෙන් පෙන්වන මේ ක්‍රියාමාර්ගයේ මදින් මද පඩියෙන් පඩිය ගිහින් අනුගමනීය ක්‍රියාමාර්ගයක් ඔස්සේ බොහෝ කල් අවුරුදු දහස් ගණනක් කල්ප ගණනක් දිනු කරන්න ඕනේ කියලා තමයි අපි උපකල්පනය කරන්නේ. නමුත් මම දකිනවා කෙනෙක් බුදු සමයේ ගැඹුර ලබා ගත්තේ නැත්නම් ජීවිතේ මුල් කාලේ පාපෙන් නොමග යනවා. යහපත් ක්‍රියාකාරකම හොඳ වුණත් ඒකෙත් සසර බැඳීමකට අහුවීමක් සිද්ධ වෙනවා. ඒ බුදු සමයේ ගැඹුරු නොලැබුණොත්. එතකොට සත්‍ය සොයන යනවායි කියලා ගියොත් එහෙම අධ්‍යාත්මික ගවේෂණයකට ඒකෙත් බොරුවල්කට වැටෙනවා. ඒක තුන් පැත්තක් මම මේ පෙන්වුවේ. පාපයෙන් නොමග යාම, පිනේ සීමාව ඉක්මවා ගොත් පින ආත්මාර්ථකාමී කර ගැනීම, ලෞකික සැප සම්පත් එක්ක ලෝකෝත්තර සැපතක් හොයන්න ගිහින් තවත් සසරට අහු වීම. මේ තුන් ගොල්ලක්. මේ තුන් ගොල්ලම හිටියා. සම්බුදුන් වහන්සේ සමාජයේ. ඒ තුන් ගොල්ලටම මැදුම් පිළිතුරෙන්න පුළුවන් වුණා. මම කියන්නේ අඟුලිමාල මිනිස්සු දහසක් මැරුවා නම් එතකොට සාර ධර්ම රැකලා නෙවෙයි තියෙන්නේ. නමුත් එයා ඒක අතෑරපුවාම මෙතෙන් එන්න පුළුවන් වුණා. එතකොට අර අත්කලමතාන යෝගින් ධානය ලබා හිටියා නම් ඒ ධර්මයෙන් ගිහින් නෙවෙයිනේ. නමුත් ඔවුන්ටත් ඒක අතහැරලා මෙතෙන් එන්න පුළුවන් වුණා. හොඳ මිනිස්සුන්ට කවර කතාවද? ප්‍රශ්නයක් තියෙනවා සටහන් කරගෙන අපි හැමෝටම පැහැදිලි කිරීම මතක් කරගන්න එපා. ඉතින් අපි පටන් ගමු. අයබෝවන්. අයබෝවන්. ඔව්. මම මේ යංගුඩින් ගුණතිල කියලා කෙනෙක් කතා කළේ. ඔව් මහත්මයා. මේ අපි ස්වාමීන් වහන්සේ මම තාම ගරු කරන මේ ස්වාමීන් වහන්සේ නම මම පොඩි පැහැදිලි කරගැනීමක් මේ ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න කැමතියි. මේ මෑතක සාමාන්‍යයෙන් ඔය 70 77න් පස්සේ තමයි මේ බොහොම මේ අභාග්‍ය කාලේ උදා වුණේ. ඉතින් දැන් මේ අපේ කාලේ නම් මෙහෙම දෙයක් තිබුණේ නැහැ. දැන් හැමෝම මේ ආත්මාර්ථකාමී විදිහට ජීවත් වෙන්න තමයි බලන්නේ. පාසලේදී උනත් මේ අධ්‍යාපන ක්‍රමයේ වැරද්දක් හෝ මොකක් හරි වැරද්දක් වෙලා තියෙනවා අපිට. නැත්තම් මේ අපේ කාලේ මෙහෙම දෙයක් අපිට අහන්න ලැබුණේ නැහැනේ. දැන් උදාහරණයක් ඇටියට මේ අපි කියමුකෝ පාරක හදිසි අනතුරක් වුණා කියලා. එතෙන්දිත් මේ හැමෝම බලන්නේ එතනින් මග ඇරලා යන්න. ඒ කියන්නේ මේ අපිට නම් එහෙම හිතෙන්නේ නැහැ. අපිට දැක්කහම එතනින් මග ඇරලා යන්න හිතෙන්නේ නැහැ.
ඉතින් ඒ හිත් වල අපිට අදත් තියෙනවා. ඉතින් ඒක මොකද මේ මම මේ ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න කැමතියි මොකද්ද මේ වැරද්ද මෙතන උනේ අපිට කියලා. බොහොම ඉතින් මේ අතර ලබා දුන්නා. හොඳයි තිරුවන් සරණයි අගුණතිලක මහත්මයා. එතුමන් ওই බලාපොරොත්තු වෙන උත්තරේ මේ වැඩසටහන පුරාම හම්බ වෙනවා. ඒකට හේතුව තමයි අපි මේ ගවේෂණය කරන්නේ. එතුමන් සමහරට මගේ වයස මටත් අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. මටත් ඒ කාරණා තේරෙනවා. එතකොට මේ ඔය කියන විදිහට හදිසි අනතුරක් සිද්ධ වුණාම රෝගීන් රෝහල් ගත කරන්න පිට වෙන්න කල්පනා කරනකොට එතනින් සාක්කිත් නොදී මග ඇරලා යන්න බරනයි තමයි වැඩියෙන් ඉන්නේ. කරන්න ඕන දේ ඒ මොහොතේ තෝරගන්න හැකියාවක් නැහැ. මොකද නොඑක් හේතු තියෙන්න පුළුවන්. සමස්තයම ගන්න ඕන මේකට. මේ සමස්තය තුල අර මම මේ පැහැදිලි කරන්න හදන අපි කතා කරේ සාර ධර්ම කියන වචනයක් මුල් කොටගෙනනේ. අන්න එතන පවතිනා වූ මේ සාර ධර්මත්වය තුල Tamanට ලැබෙනා වූ සහනය සැනසීම අමතක වෙලා ගිහින් තියෙනවා. එතකොට නිදහස් වෙළඳ ආර්ථිකය කියලා මොකක් හරි කතා කරමු. එතකොට මූල්‍ය පහසුකම් වැඩි දියුණු කරගන්න හැම විටම බලන්නේ ආර්ථිකය දියුණු කරන්න. ඔවුන්ගේ සංකල්පනා වෙලා තියෙන්නේ රැකියාව තියෙනවා නම් යාන වාහන තියෙනවා නම් ගෙවල් දොරවල් තියෙනවා නම් විවාහ තියෙනවා නම් මේ සියල්ල තියෙනවා නම් වෙන මොකුත් නැහැ. ඒ නීට එහා දෙයක් ඕනනේ ලෝකේ සැප හමු වෙනවයි කියලා කල්පනා කරන්නේ. මේක කලක් තිස්සේ මිනිස් මනසට ඇතුළත් වෙලා රෝපණය වුණ පිළිකාවක්. ඒ වැරදි සංකල්පය තමයි මේ සමාජයේ මෙහෙවනු ලබන්නේ. ඔය මහත්මයා අහපු ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ අන්න එතන තමයි. මේ නිසා වැරදි සංකල්පයකින් පෝෂණය වෙලා මිරිඟුවක් පිටපස්ස යනවා. අන්තිමට ජීවිතේ පරාදයි, තරංගයත් පරාදයි. එතකොට හදන්න බෑ. එතකොට තමන් වැටෙන්න ඕන වලේ වැටිලා ඉවරයි. ඒ නිසාම අපි කතා කරන්නේ මේක ජීවත් වෙලා ඉවර වෙලා හදන එකක් නෙමෙයි. ජීවිතේම පරිස්සම් කරගෙන ඉන්න දෙයක්. අපට වුණත් මට වුණත් තේරෙනවා තරුණ කාලේ මේ යම්තාක් දුරට ඇවිදින් තියෙන්නේ බෞද්ධ වුණාට මේ නිර්දි පහර නෙමෙයි. උතරම් හොඳ වෙන කෙනෙක් වශයෙන් සමාජයේ හිටියත් ඇතුළත තියෙන අර පරිහානිය මාර්ගය තමයි ආවේ කියන එක මට වැටහෙනවා. අන්න එක වළක්වන්න තමයි ළමයින්ට 10 15 20 ඉඳලා ওই පාර කියලා දෙන්න ඕන. නමුත් අර එතුමන් කිව්වත් පරිදි මගේ කතාවක මං කියලා තියෙන ලස්සන දෙයක්. මේ 3 දෙනා මගේ යාළුවෝ අද එක්කෙනෙක් ජීවිතත් නැහැ අනිත් එක්කෙනාත් ලංකාවේ කොහේ හරි ඇති විශ්‍රාම ගිහින් අපි 3 දෙනා හිටපු බංකුව ඩෙස් එකක් කියන්නේ ඒක මේ දැන් නෑ ඒ જાතිය. දෙපැත්තෙන් ඇතුල් වෙන්න පුළුවන් 3 දෙනෙකුට වාඩි වෙන්න පුළුවන් ඩෙස් එකයි මේ බංකුවයි දෙක එකක් තියෙන්නේ. මේක අපි යාළු 3 දෙනෙක් හිටියේ. අපි 3 දෙනා හරියට උදව් කරගත්තා. මේ නිසා 3 දෙනාම දක්ෂ වුණා. නමුත් අද එහෙම නෙමෙයි මම දකින්නේ. ඊළඟ කෙනාට පෙන්වන්න එපා, ප්‍රශ්න පත්‍රය දෙන්න එපා. එහෙම තමයි අම්මලත් උගන්වන්නේ. මොකද වැඩි ලකුණු අරගෙන පළවෙනියා වෙන්න අනිත් අය පහතට වටන්න කල්පනා කරනවා. අර බෙදා හදාගන්න එක නෙමෙයි. ඉතින් එතකොට ඒකෙන්ම පෙන්වන්නේ මොකද්ද? පන්තියකට ගියොත් එහෙම පන්තියේ තියෙන තරඟය. ඒ නිසා මේ අනවශ්‍ය ආකාරයට බඩගින්න නිවා ගැනීමම ජීවිතය. යද්දරක් හදා ගැනීමම ජීවිතය. වාහන ලෞකිකය ඉටු කර ගැනීමම ජීවිතය කියන දුෂ්ට සංකල්පනාවේ තමයි මේ ඉන්නේ. නමුත් අපි ජීවත් වෙන්නේ අපි වෙනුවෙන් විතරක් කියලා බෑ. අනාගත පරපුරක් වෙනුවෙන්, ගස්වැල් වෙනුවෙන්, සතා සතුන් වෙනුවෙන්, සමස්තය වෙනුවෙන් අපේ ඉන්තුකමක් ඉටු කරන්න තියෙනවා. මේ සමස්තය අමතක වෙන එක තමයි ඌවට මොනවා වුණත් කමක් නැහැ. ඒවට මොනවා වුණත් කමක් නැහැ මට හරියනවා නම්. ඒ නිසා මේකට තව කාරණයක් තියෙනවා. අපි ප්‍රතිපත්ති පූජාමය කියන ධර්මය කියන හඳුනාගෙන මිනිස් මනස වෙනස් කරගන්න එක අතහැර ධර්මයෙන් වෙනස් කරගන්න නැති මනසකින් යුක්ත වෙන පූජා පැත්තකට හැරෙන එක. ඒක තවදුරටත් මේ සාකච්ඡාව විස්තර කිරීමේදී ඉදිරියට හමු වෙයි. ඒ නිසා මම කිව්වේ තුමන්ට තව ටිකක් බලන් ඉන්න කියලා මම මේක පැහැදිලි කරනවායි කියලා. මොකද ඕකම තමයි මේ සාකච්ඡාව පුරාම තියෙන්නේ අද. ඉතින් ඒ නිසා අපිට වැරදුණු තැනක් තියෙනවා මං හිතන්නේ. තේරුම් ගන්න පුළුවන් නම් නිවැරදි කරගන්න පුළුවන්. නමුත් සමහර විට වැරදුණු තැනට වැරදුන බව වගකියුත්තවත් දන්නේ නැහැ. එතකොට ඒගොල්ලොත් අර පවතින එක පවත්තන යන්න උල්පන්දම් දෙනවා නම් අනුග්‍රහ දක්වනවා නම් එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේත් පාලනය කරන්න හදනවා නම් නීතියෙන් වර්තමානයේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පාලනය කරනවා කියන එක නෙමෙයි. උන්වහන්සේ වදාළ ධර්ම කරුණු උන්වහන්සේ වදාළ විදිහට විවෘත වෙන්න දෙන්නේ නැතුව ඔවුන් ඕන විදිහට පාලනය කරන්න හදනවා නම් ලෝකෝත්තරය අතහැර ලෞකික විතරක් එහෙම කියලා ලෝකෝත්තරයක් ඕන නැහැ අහන්න කෙනෙක් නැහැ කියලා ඒ කරන්නෙත් නොදන වැරැද්දක්. ඒ නිසා මේ තේරුම් ගන්න ඕන කාරණය මම අර මුලින් මතක් කළා වගේ කිසියම් ආකාරයක පන්ති තුනක් හැදුවොත් මේ මිනිස් වර්ගයා. ඒ පන්ති තුනට පාලන රටා තුනක් තියෙනවා.
අර නීතියේ පාලනය තමයි නීතිය කරන මිනිස්සු හික්මාන්න තියෙන කාරණය. ඒක ඊට මෙහාට එනකොට ඒගොල්ලෝ නීති ගරුකයි. එහෙනම් එතන පව්පින් මගින් පාලනය වීමතුල ඔය ආත්මාර්ථය ස්මතු වෙන්න දෙන්නේ නැහැ. මේවට ආපහු Tamanට විඳවන්න වෙනවයි කියන එක. ඒකත් යම් මට්ටමක් විතරයි. ඊට එහාට යන්න පාරක්. අන්නේ එහා තුන්වෙනි පාර නැති එක තමයි මේ කාරණාව. ධර්මයේ අධිපති බව කියන වචනයෙන් පෙන්නනවා ධර්මයේ තේරුම් ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන්. මේ ධර්මයේ කියන වචනේ නිකම්ම බණපොත කියන්න කැමති නෑ මම. සූත්‍රයක් කියන්න කැමති නෑ. ගැඹුරු දෙයක්. ඒක තේරුම් ගැනීමේ ඒක පිළිගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් පවු නොකරන බවට මිනිසාපත් වෙන්න ඕනේ. ජීවත් වෙන මිනිසා. අපේ සමාජයේ ධර්මය කියන පදයට අර්ථය ඉතා ඈතයි. ඒ බුදුන් වහන්සේ වදාළ අර්ථයට වඩා ඉතා ඈත සරල පුංචි දෙයක් අපි අරන් ඉන්නේ. එන්න මෙතන මේ රහස තියෙන්නේ. ඒ නිසා මේ මාධ්‍ය මගින් කරන්නා වූ මගේ ධර්ම දේශනාවලදී අංග විශේෂ රංගරීකෙදී මේ පදේ මම ඉදිරියට පැහැදිලි කරාවි. මේ සවන් දෙන අයටත් සවන් දීලා බලන්න. ඔබ ධර්මයේ කියපු එකටද මම ධර්මයේ කියන්න හදන්නේ කියලා. ඊටලා එහාට ගැඹුරට ගිහින් නැද්ද කියලා. ඒ නිසා ඔය මෙහෙම තියෙනවානේ ධම්මදීපාබික්ක විහෙරත ධම්මසරණානං සරණා කියලා. මේ වචනේ ඕන කෙනෙක් කියයි. නමුත් වචනේ නෙමෙයි වැදගත් වෙන්නේ. මොකද්ද මේ ධර්ම සරණ කියලා කියන්නේ? මෙන්න මේ ධර්මයේ සරණින් සමාජය ඇත්තීම තමයි මේ සේරටම මුල. අයිබෝන් ඔබට. අයිබෝන් මට ස්වාමීන් වහන්සේට කතා කරන්න ඕනේ. ඔව් කවුද කියන්නකෝ ඔබ? මම මාළඹින් සුභාෂිනී කියලා. ඔව් කතා කරන්න. මට දැනගන්න ඕනේ හාමුදුරන් වහන්සේ මේ දැන් අපි බල්ලන්ට ගොඩක් සලකනවා. ඒ කියන්නේ මේ බල්ල කියන්නේ පාරේ ඉන්න අන්න නැති අර මේ තුවාල වෙච්ච අය එහෙම එක්කෙනෙක් දෙන්නෙක් අපි ගත්තට පස්සේ ඊට පස්සේ දැන් 10 12ක් විතර ඉන්න අපි ඒගොල්ලන්ට කන්න දීලා සලකලා ඒව කරනවා. ඉතින් ඔය ගොඩක් අය කියනවා බල්ලා කියන්නේ නීච සතෙක්. උන්ට ඉන්න තැන් එක තැන් තියෙනවා. අපිට මේ ගොඩක් අවඩක් වෙනවා කියලා ඒ සත්තුන්ගෙන් එහෙම මේ කරාට. ඉතින් මම මේක ඇත්ත නැත්ත දැනගන්න ඕන. අනිත් එක අපේ ගෙවල් අපි සාමාන්‍ය පොල් ජීවිතයක් අපි සරල පොළ ගොඩක් සල්ලි වටේ හිටියට ඒගොල්ලෝ කවදාවත් එහෙම මේ සලකන්නේ අපිට hina වෙනවා. අපි බත් බල්ලන්ට බත් දෙනකොට මේ අපි නිකන් සමච්චලයට ලක් කරලා බලු ගෙදර වගේ එහෙම තමයි කියන්නේ. ඉතින් මේක ඇත්තටම මහාඳුරන හස්මන් දැනගන්න ඕනේ මේ අපිට ඒකෙන් අවඩක් වෙනවද නැත්නම් මොකද්ද කියලා. හොඳයි තෙරුවන් සරණයි ඔබතුමියට. ඔය ඔබතුමිය කියනවා වගේම මේ Tamanට කරදර උණයි කියලා බල්ලා ගින්දර තියලා මරණ අයත් පුච්චලා මේ රටේ වාර්තා වුණා. එහෙම නැත්නම් වාහනයකට අහු කරන හැටි පිටි තියෙන හැටි නේද? පිටි තියෙන දෙපැත්තක් මම මේ පෙන්නන්න දන්නේ. ඒකට ඒකද හරි මේකද හරි කියලා බලන්නකෝ. දැන් ඔබතුමිය පමණක් නෙමෙයි මම දන්නවා මේ සමාජයේ එහෙම පිරිස් ඉන්නවා කියන්න. විතරක් නෙමෙයි සඳහා සත්ත්ව රෝහල් තියෙන දුරකථනයෙන් කතා කරනවා ඇවිදින් අරන් යනවා සත්තු. එතකොට ඒක අර බුදුසමේ සත්වයිතිය පිළිගැනීමක් වෙලා තියෙන්නේ. ඉතින් නම බාර ගන්නත් එපා. ඉතින් ඇත්තටම Tamanට පුළුවන් විදිහකට මේ සත්ව කොට්ටාසය කෙරෙහි Taman මේක කරදරයක් කරගත්තොත් තමයි Tamanට එපා වෙන්නේ. Tamanට ඒක තියෙනවා නම් සන්තෝෂයක්. ඔය සත්තුත් එක්ක මේ මගේ ඇසුරක් නැති වුණාට මගේ ළඟත් උන් ඉන්නවා. නමුත් මම දන්නවා උන්ගේ චර්යා රටාව තුළ උන්ට උදව් කරනකොට පුදුම විදිහට ලෙන්ගතු වෙනවා. ආදරණීය වෙනවා. මුරකාරයෝ ඊට පස්සේ බලන්න දෙයක් නෑ ආයේ. ඉතින් පෞද්ගලිකව මට මේවට උදාහරණ කියන්න පුළුවන් කියන්න කැමති නැහැ මම. ඉතින් ඒ නිසා ඔවුන්ව එකක් අතහැර දාපු අය. කිසියම් පාප කර්මයක් නිසා උන්ට එහෙම අතහැර දාවලා වෙන්නේ නැති. නමුත් දැන් ඔය පිළිසරණක් වෙලා තිබෙනවා. මේ පිළිසරණ ගැඹුරක් තියෙන්න වෙනවා. ඒක තමයි මේ සතා ඔබට ආදරණීය වීම තුළ ඊට පස්සේ ඌගේ මනසේ ඔබ ඉන්නවා. දැන් මාළුවෙකුගේ මනසේ සිතේ මිනිස්සු නැහැ. කැලේ ඉන්න කොටියෙකුගේ සිතේ මිනිස්සු නැහැ. නමුත් ගවයෙකුගේ සිතේ මිනිස්සු ඉන්නවා. සුනකයා නිදාගෙන ඉන්නකොට බලන්න ඌ මේ අත් දෙකෙන් දුවනවා පේනවා. එහෙම නැත්නම් ඌගේ සිතට එන හැඟීමට අනුව කන් දෙක වෙනස් වෙලා හිනාව ඇති වෙන ආකාරය පේනවා. ඒ කියන්නේ අපිව උන්ගේ සිතට ඇතුළත් වෙනවා. හොඳට සලකන්න උන්ගේ සිතට ඇතුළත් වෙනවා අපිව. එතකොට උන්ගේ ඉන්නෙත් මනසේ. එතකොට මේ සතා බුදුදහමෙන් උගන්වන්නේ පාපය තුල මෙතෙන්ට ගිහින් ඉන්නේ කියලා. ඌට ගොඩ එන්න මිනිස්සුන්ගේ පිහිට උදව් උපකාර නැතුව කවදාවත් බෑ. එහෙනම් ඒ විදිහට ඒ සතා ආපහු සංසාර ගමනේදී ආපහු මෙහාට ගන්න මේකේ Taman තුළ විශාල කැපකිරීමක් අනුකම්පාවක් තියෙන්න වෙනවා. ඉතින් ඒක නිසා අනිත් අය මොනවා කිව්වත් මේ වැඩේ
ගැන ගලනකොට දැන් අර මම කිව්ව කතාව වෙඩි තියලා මරණ එක හරි ගහලා මරණ එක හරිද හොඳ මේකද කියලා. ඉතින් ඒ අර ආත්මාර්ථය ඉස්මතු වීම තුළ ප්‍රතිඵලයක් පෙන්වන්නේ. ඒ නිසා ඊට වඩා ගැඹුරක් ධර්මයේ තුල තිබෙනවා. මේක යහපත් ක්‍රියාමාර්ගවල පුංචි එකක් විතරයි. නමුත් යහපත් ක්‍රියාමාර්ගවල පුංචි එකවත් අපිට වැරදි කියන්න බෑනේ. ඉන්හාට මේ සතුන් නිසා ඇති වෙන කරදරේ දරා ගන්න ඉගෙන ගත්තාම ඒකත් යහපත. ඒකත් Tamanට පහසුවක් බවට පත් කරගත්තාම Taman මේ කටයුතු කරන්නේ යහපත සඳහා කියන චේතනාව. Tamanගේ සහ සතාගෙත් කියන ගණනාරුණාම අර මේ මට මතකයි පොළොන්නරු යුගයේ හෝ මේ යුග සම්බන්ධයෙන් ගත් කල රජවරු සත්තරෝහල් හදලා තිබුණා. වර්තමානයේත් එහෙම මේ තියෙනවා. අදහසක් තියෙනවා මම දැක්ක මේ තැන්තන් වල විතරක් නෙමෙයි පෞද්ගලික ආයතන තියෙනවා. දුරකථනයෙන් කිව්වහම සතෙක් වැටලා ඉන්නවා කියලා එවිදින් අරන් යන ඒ සඳහා සූදානම් වෙච්ච අය ඉන්නවා. ඒ කියන්නේ අපි මේ සාකායිතිය සත්වායිතිය සියලු අයිති පිළිගන්න જાතියක් නේ. අපි විතරක් ජීවත් වෙන්න ඕන කියලා හරියන්නේ නැහැනේ. ඒ නිසා එතුමී මේ කරන වැඩේ වැරදි කියන්න අපිට බෑ. මේගොල්ලෝ කරන වැඩේ. නමුත් මේක තව එහාට බුදුසමයේ ගැඹුරක් තියෙනවා කියන එක ඔස්සේ යන්න කියන එකයි මට කියන්න තියෙන්නේ. මම මෙහෙම කාරණාවක් විමසනවා මේ හැමෝම වෙනුවෙන් ස්වාමීන් වහන්සේ මේකට මට දහමෙන් උත්තරයක් දෙන්න. මම අහලා තියෙනවා දැන් මේ සතුන්ට ආදරය කරන එක වෙනම කතාවක්. හැබැයි ඔවුන් අල්ලාගෙන සිටියොත් සතා එක්කම ජීවත් වුණොත් මරණාසන්න මොහොතේ නැත්නම් චුතිසිතට මේ ඇති කරන ආදරය කරන සුනකයන් මතකයට ආවොත් ඊළඟ භවය සුනක ආත්මයක් එහෙම නැත්නම් සුනක යෝනියක උපදින්නට එහෙම භයානක තත්ත්වයක් තියෙනවා කියලා මම අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක හරියද ධර්මයත් එක්ක ගන්නකොට? ඒක සාමාන්‍යයෙන් ලස්සන වත ටිකක් තියෙනවා. බල්ලොත් එක නිදාගත්තාම ඇක්කොත් එක නැගිටින්න වෙනවා කියලා කියන්නේ. ඒ සමහර අර පුන්නසේනිය කියලා කතාවක් තියෙනවා බුදු සමය කාලේ. එතකොට එතන පෙන්නන්නේ සතෙක් අසුරු කළා කියන එක නෙමෙයි. පුන්නසේනිය එළුවෙක් විදිහට ගවයෙක් විදිහට චර්යා හුරු කරන් හිටියා. ඒ අර අජවෘත ගෝවෘත කියන එක. ඒක මනුස්ස වෘත නෙමෙයි. එහෙනම් ඒව හුරු වුණා නම් ඒ සතෙක් විදිහට උපතී කියලා බුදුන් වහන්සේ වදාරලා තිබෙන්නේ. අපි මෙතන පෙන්වන්නේ සතාව ගලව ගන්න අදහසෙන් අපේ මනුස්සකම තියා ගන්න වෙනම සතා මට්ටමට අපි වැටෙන්න කියන එක. වැටෙන්න හොඳ නැහැ කියන එක. මගේ ළඟ ඉන්නවා 10ක්. නමුත් උන් කවදාවත් මට හීනෙන් පේන්නේ හෝ මගේ උන් ළඟ එහෙම මගේ ගාන මං උණ්ඩ වැටිල්ලක් නැහැ. උන් දැක්කම hina වෙනවා කන ටිකක් දීලා උන් මෙහාට ගන්න කල්පනා කරනවා කියන වුණාම මේ එතෙන්ට වැටෙන්න අපි යනවා කියන එක නෙමෙයි. අවශ්‍ය වුණොත් බෙහෙත් කරනවා මැරෙන්න දෙන්නේ නැහැ. නමුත් මැරුණත් කරන්න දෙයක්වත් නැහැ අසනීප වෙලා. බැරිම නම්. ඒ නිසා ඒක කියවෙන්නේ මේ අපි එතෙන්ට වැටෙන්න කියන එක නෙමෙයි. ඔවුන් ගොඩ ගන්න අදහසින් අසුර කරන්න කියන්නේ. පරිස්සම් වෙන්න ඕන කොහොමද අපි හඳුනන්නේ? ඇසුරේදී පරිස්සම් වෙන්න ඕන. තමන්ගේ මනසට යන්න නරකයි මේ තමන් සතා බවට පත් වෙන තැනට මානසිකත්වයට පත් වෙන්න නරකයි. අපි ඊට වඩා ඉහළ තැනක ඉන්නේ. එයා ගොඩ ගන්න අදහසක් කරනනම් අපි වැටෙන්න නරකයි කියන එක තේරුම් ගන්න. අයිබෝන් ඔබට. අවසරයි. අයිබෝන් කවුද කියන්නකෝ? අයිබෝන් සාලේ මාත්‍යා. මම මේ පානදුරෙන් රංජිත් සූර්යාරත්න කියලා එක්කෙනෙක් කතා කරන්නේ. ඔව් මහත්මයා. මට හාමුදුරන්ගෙන් දැනගන්න වැදගත් දෙයක් තියෙනවා. මේ මොකෝ අපි අර ඉතිපිසෝ භගවා රහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකජනෝත්තර පුරුෂයම සාරති කියලානේ මේ බුද්ධ කාලේ ඉඳලා පුරුදු වුණේ. අපේ උපාසකමල ඔය බොහෝම දෙනෙක් එහෙමයි කියන්නේ. ඉතින් රූපවාහිනී මාධ්‍යයක දැන් සති දෙකකට වගේ ගලින් ඔය කොහේ මේ දකුණු පැත්තේ හාමුදුරු කෙනෙක් කිව්වා ඒ තී කියන්නේ යයි කීයක කියලා. ඒක නිසා මේ අපි ගෞරවනීය හාමුදුරන්ගෙන් මම අපි කීප දෙනෙක් මේ අහන්න බලන විට ආය හාමුදුරන්ගේ මේවරේ හාමුදුරන්ගේ බණ අපි හැමදාම ගොඩක් වෙලාට පුළුවන් හැම වෙලාවම අහනවා. මට මේ ඒවා ටික ඔක්කොම ගෙන්න ගන්නත් ඕනේ. ඉතින් බොහොම ස්තුතියි මේකට උත්තරයක් දෙනවනේ. තෙරුවන් සරණයි ඔබතුමන්ට. පාලි භාෂාවේ දෙන ආකාරයේ අන්තිමට ඉති කියලා ගන්නවා. දැන් බුද්ධෝ භගවතී විතරක් නෙමෙයි සම්දිට්ඨිකෝ කාලිකෝ ඊපස්සෝ ඕපනයිකෝ පච්චත්තබ්බේදිතබ්බෝ විඤ්ඤෝ හීති ඉති මෙසේ වේ කියන අර්ථය තියෙන්නේ. ඒ නිසා ඒකේ වරදක් නැහැ. ඒ පද ටික නමයට කඩාගත්තාම ಗುಣ වෙනම තියෙනවා. ඒවා තියෙනවා කියන වචනේ අරකින් පෙන්වන්නේ. ඒක නිපාතයක් වශයෙන් ගත්තාම හරුණාම ඒකට මේ අර බුදුන් වහන්සේ සම්බන්ධ අර්ථයක් නැහැ. අපි යමක් කියනකොට අර උපුටා දක්වන්නේ. උපුටා දැක්කේ මෙහෙම කිව්වා කියලා කියන්නේ. අන්න ඒ වගේ එකක් තමයි ඒක වෙන්නන්නේ. ඒක සපටිපන්නෝ ගාතාවටත් තියෙනවා අගට. ඒ නිසා දානුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති ලෝකස්ස තමයි අර්ථය. අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස අර තුනටම තියෙනවානේ. ඉතින් ඒ හින්දා ඒක ගැටලුවක් කරගන්න එපා. ඒක වරදක් නෙවෙයි. ස්වාමීන් වහන්සේන් කිව්වෙච්ච කාරණේ පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. අපි කතා කරමින් හිටියේ සාර ධර්ම පැත්තේ. බුදු සමය සාර ධර්ම.
ඔව් අපි කතා කරමින් යන්න වෙනවා ඊටු ටිකටනේ. ඒ සයන්ස්. ඉතින් අපි උදාහරණයකුත් අපි කියමින් හිටියේ කවුරුද? මොකද්ද අපි මතක් කරමින් හිටියේ අර මේ ආපහු වෙන කතාවද කියමින් හිටියේ. යම් සිද්ධියක් සම්බන්ධයෙන් ගත් කල මිනිස් වර්ගයාට මේ ජීවත් වෙනකොට මේ කරන කියන ක්‍රියාකාරකම් සියල්ල කිසියම් ආකාරයක මනසේ සටහන් වෙන එකක් තියෙනවා. පෘථග්ජන සමාජ මට්ටමින් කතා කරනකොට. එහෙමයි තේරුම් ගන්න ඕනේ. ඒ මනසේ සටහන් වීම මනසට අනාගතයක් හදනවා. ඒ මනසේ සටහන් වීම අනාගතයක් හදනවා. Tamanට. එතකොට එනම් ස්ථානසස අනාගතයක් හදනවා කියන එකේ තියෙනවා සසර හදනවා කියන එක. ඒක සසර හදනවා කියන එකේ තියෙන යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලන්නේ. යම් දේව වපරුවොත් එහෙම ඒකේ අස්වැන්න හම්බ වෙන්නේ. අන්න මේ ජීවත් වීම කියන මොහොතේදී Taman කරන ක්‍රියාකාරකම්ම මම තමයි අනාගත ඵලය ලබා දෙන්නේ. අන්න එතනදී මේ කරන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වර්තමාන ජීවත් වෙන මිනිසා හොඳින් හිතලා බලන්න ඕන මේක මටද මවටද පියාටද දරුවන්ටද සමාජයටද අනාගතයටද අවැඩද අහිතද පිටස කියන කාරණාව. ඉතින් ඕක බලන්න නැතුවම තමයි තමන්ගේ අනාගතයේ අගාධයකටපත් කරගන්නවා. ඒක තුලින් සමස්ත සමාජයේම අනාගතය අගාධයක් කරා යනවා. එහෙනම් අපි මම දකින කාරණේ තමයි ඔය 40 ගණන් 50 ගණන් 60 ගණන් වල ක්‍රමානුකූලව ගත්තාම මේ කියන පැත්ත තමයි ඉස්මතු වෙගෙන ඉන්නේ. කොතරම් අපි චෛත්‍ය හදනවා, බුදු පිළිම ඉදි කරනවා, වෙසක් පොසොන් උත්සව පවත්වනවා, එමත් කරනවා. නමුත් ඇතුළතින් ගත් කල අර ගතිගුණාතින් අපි තාමත් වනාන්තරේ කියලා කියනවා. බුදුබණ කිව්වා නිරන්තරේ, බුදුබණ ඇසුවා නිරන්තරේ. නමුත් බුදුබණද ඇසුවේ අසල වෙනස් වුණාද නැද්ද කියලා හිතෙනවා. මට මම පැන්තදී දවසක් අහම්බෙන් වැඩසටහනක් අරගෙන හිටියා. මේ මගේ පණක් බලමින් ඉන්න ගමන් තමයි මම මේක බැලුවේ. නමුත් මේකෙත් කියුණා යම් කිසි කෙනෙක් අතින් මේ දැරිවියන්ට සිදුවෙන්නා වූ අසාධාරණයක් මුල්කොට ලාබාල වියේ ළමා වියේ හෝ තරුණියන්ට වැඩිහිටියන් අතරින් ඒක මුල්කොටගෙන තමයි ගීතේ ඉදිරිපත් කරලා තිබෙනේ. ගතකුණි අතින් අපි තාමත් අනන්තරය කියලා කියන එක. සතෙක් පැටවුන්න දෙන ආරක්ෂාවක් දෙන්න සමත් නැහැ අපේ අය කියලා මේ කියුණා එකෙන් ආත්මාර්ථය ඉස්මතු වෙනකොට. ඉතින් ඒ නිසා අපි කල්පනා කරන්න ඕන කාරණයක් තමයි මේ මිනිස් වර්ගයා වර්තමාන ජීවත් වෙන මිනිස් වර්ගයාට මීට වඩා මේ බුදුසමය ඉගැන්වීම් පිළිබඳ තේරුම් අරගෙන ඉගැන්වීම් කියන වචනෙන් මම කියන්නේ විභාගේ පාස් කරන්න ලියන උගන්න ගන්නවා කියන එක නෙවෙයි, ලකුණු ගන්නවා කියන එක නෙවෙයි. සෝකේ ජීවිතේ හැඩ ගැස්වීමේදී මීට වඩා පුළුල්ව හිතලා සමාවෙන්න ඕන ටිකක් වෙලා දුරකථන කෙනෙක් ඉන්න අපි අවස්ථාවට අපි හඳුනන්නේ ආයිබෝවන්. ඔව් කවුද කියන්නකෝ? මම ආමෙඩිකල WCM සාර. මේ අනේ හාමුදුරනේ මේ මට මේ ප්‍රශ්නයක් තියෙනවා. මේ මම භාවනාවට වාඩි වුණාම ආනාපානසති භාවනාව කරනකොට මේ මගේ මූණේ හැමතැනම පණුව දුවනවා වගේ දැනෙනවා. මේ ඒක ඊට පස්සේ බොහොම දරුණුවට මේ මූණ විදිනවා වගේ දැනෙනවා. ඉතින් මේක කරගන්න අපහසුයි. මේක හේතුව මොකක්ද කියලා දැනගන්න ඕන. තෙරුවන් සරණයි මුතුමන්ට. ඕක ඉතින් බරපතල ගැටලුවක් නෙමෙයි. ඔය සිත සංසුන් කරගන්න ගියාපුහම දැන් ඔය ආනාපාන සතියේ සිත එකඟ කරන්න හදලානේ තියෙන්නේ. සිත පිට පනිනවා. සිත පිට පැනලා වෙනත් පැති වලට යනවා. එතකොට ඔය ඕක මූණ නලියනවා දැනෙන්න පුළුවන්. ඒත් සිතුවිල්ල. මූණේ පණුවෙක් පේන්න පුළුවන්. ඒත් සිතුවිල්ල. නමුත් මේක වැඩි දියුණු වුණාම ඒක ලොකු. ඒක දිහා බලන් ඉන්න ඕන දෙයක් විශාල වෙනවා. එතකොට දැන් ඔබතුමාට මට කියන්න තියෙන්නේ ඔය තනින් වාඩි වෙන්න පටන් ගන්න එපා භාවනා කරන. එතකොට ඔතෙන්ද වැටෙනවාමයි දැන්. ඔය එකක් හදාන්න තියෙන්නේ. ඕක අපිට නෑ. අනිත් කට්ටියට මූණේ පණුව පේන්නෙත් නෑ. මට ඒකත් නෑ. දැන් Taman විසින් අර සිතුවිලි බලෙන් යටපත් කරන්න ගියාම වෙන පැත්තකට සිතුවිලි එන හැටි ඔය තියෙන්නේ. ඉතින් එතකොට ඒක Tamanට ඇත්ත වගේ පේනවා. ඉස්සර වෙලා තේරුම් ගන්න මේ වාඩි වෙලා බලන් ඉන්න බුදු පිළිමයක් දිහා බලන් ඉඳලා ඊට පස්සේ ජනෙලිය මේ බිත්තිය දිහා බලන්න. එතකොට බුදු පිළිමේ බිත්තිය තියෙනවා පෙනෙයි. ඔබ දකින්න බුදු පිළිමේ බිත්තියත් පහළ වෙලා පෙනෙයි. ඒ කියන්නේ බුදු පිළිමේ සිතට ආවා බලන් ඉන්නකොට සිතුවිල්ලක් බවට පත් වුණා. ඒ සිතුවිල්ල නැත්තම් බුදු පිළිමේ පේන්නේ නැහැ. දැන් සිතුවිල්ල ඉවත් වෙන්න ඉස්සලා ජනෙල් දිහාට ඇස්සරෙව්වහම බිත්තිය දිහාට අර සිතුවිල්ලේ තියෙන බුදු පිළිමේ තමයි පේන්නේ. නැත්නම් බුදුන් දැක්කම නෙමෙයි.
ඒ කියන්නේ මේ අපිට හැමක් පේන්නේ සිතට එන දේ. ඇහෙන්නේ දැනෙන්නේ දවල්ටත් එහෙමයි, කල්පනාවෙත් එහෙමයි, හීනෙත් එහෙමයි. ඒක තමයි ගැඹුරුම කාරණාව. මේ තමන් දකින්නේ සිතට එන දේ කියන එක තේරුම් ගත්තේ නැති සමාජයක් තමයි මේ ඉන්නේ. මම ඕක තේරුම් ගත්තේ 1981. 81 තමයි මට ඕක පැහැදිලි වුණේ. අද දක්වාම මම මේක සමාජයට කියමින් ඉන්නවා කියන තේරුම් ගන්නවත් දන්නේ නැහැ. ඉතින් එතකොට එහෙනම් මේ පාරේ ඔතනින් ওই ආනාපාන සතියට යොමු කරලා භාවනාවට යන්නේ නැතුව ඒ පාර නවත්තලා එතකොට ඔතෙන්ද වැටෙන්න දැන් හුරු වෙලා තියෙනවා. ඇස් දෙක පියාගන්නකොට ඔතෙන්ද යා වැටෙනවා. ඉතින් ඒ අර මේ අර ඔය කියන්නේ සමහරවිට කලාමැදිරියෝ පේනවා එකක් ඇසෙනවා. ඒ පේන්නේ ද්‍රව්‍ය නෙමෙයි සිතුවිල්ලක් පේන්නේ. අන්න ඒ වගේ තමයි නලියනවා දැනෙනවා මෝන. ඊට පස්සේ තව එහාට පේනවා දැන් ඒක වැඩිලා තියෙන ටිකක් ඔය. ඔය වැඩෙනවා කියන්නේ ඒකනේ අර්ථයක්. දැන් වැඩිලා නිසා ඒතර ඒ පාරෙන් වාඩි වෙන්න එපා කියන්න තියෙන්නේ බය වෙන්න කාරණයක් ලෙඩක් හරි මානසික රෝගයක් හරි මොකක්වත් ඕකේ නෑ. සිතුවිල්ලට රැවටිලා තියෙන්නේ. ඒක මනසේ දැන් ධාරණය වෙලා තියෙන්නේ. ඒක මනසේ බලවත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ පාරෙන් යන්නේ නැතුව වෙන පැත්තකින් භාවනාවට යොමු වෙන්න බලන්න මන ටිකක් අහලා ওই පාර දැන් ඉන්න වාඩි වෙන්න එපා එතන. අයිබෝන් ඔබටත්. අයිබෝන්. අයිබෝන්. කවුද කියන්නකෝ? මම පුසල්ලාරින් කතා කරන්නේ. ඔව්. එතන මානේ තෙරුවන් සරණයි අපේ හාමුදුරන්ට මේ මට පොඩි ගැටලුවක් තියෙනවා විසඳ දෙන්නානේ. අපි හොඳ ආකාරවම දන්නවා රාජාර්ධාතුන් මාසේ තැන්පත් වෙලා තියෙන්නේ සේවරිල මංගල මහසෑය කියලා. එතකොට මේ දැන් මාස දෙකකට විතර උඩින් වාගේ පුවත්පතක පද වුණා මේ රාජාර්ධාතුන් මාසේ තිස්ස මහරාමේ විහාරස්ථානයේ තැන්පත් වෙලා තියෙනවා කියලා. මේකේ මට ඒ තේරුම් කරලා දෙන්න අපේ හාමුදුරනේ අපි දන්නවා තේරුවිලා කියලා හිතා මේක ඇයි කියලා හිතෙනවා මෙහෙම මේවා කරේ පුවත්පතේ මම විදිහට මාධ්‍යට දැනුම් දීලා තියෙනවා මට පිළිතුරක් ලැබුණේ නැහැ අපේ හාමුදුරනේ මට මේක පහදලා දෙන්න පොඩ්ඩක් ඔබ වහන්සේට බොහොම පිං සිදු වෙනවා අපි ඊළඟ වැඩසටහනේ ඉන්නේ මේ විතර කාලය ගන්න වෙනව නේද අපිට අපි විරාමයට ගිහින් අපේ හාමුදුරනේ මම ඊළඟට විමසන්න ඉන්න කාරණාව තමයි මේ බුදු සමය සහ වැඩි හිටියෝ බුදු සමයත් එක්ක ගැළපිලාද වැඩි ටිකම යන්නේ කියන කාරණාව ඊට පෙර අර පුස්සල්ලාවෙන් අහපු ප්‍රශ්නත් යම් පිළිතුරක් දෙන්න වේවි අපේ හඳුරන්නේ නේද? සාලි මහත්මයා මමත් මේ ලංකාවේ බොහෝ තැන්වලට ළමා කාලේ ඉඳලා ගිහින් තියෙනවා. ඒ හැමතැනදීම මම දැකලා තියෙන දෙයක් තමයි ඒ තැන්වල ඓතිහාසිකත්වයේ උලුප්පා පෙන්නලා වටිනා තැනක් කියලා පෙන්වන්න දරන මහන්සිය හැමෝම. බුදුන් වහන්සේට සම්බන්ධ හෝ මොනවට හෝ සම්බන්ධ ඓතිහාසික වශයෙන් මෙතන වැදගත් කියලා කියන්න උත්සාහ කරන එක. එතකොට මම දකිනවා අපේ අම්මෙක් තාත්තෙක් අත්තෙක් කිරි අම්මෙක් පරලෝ ගිහින් භූම දාහනය කළොත් එහෙම අවුරුදු 15ක් 20ක් 30කට පස්සේ පෙට්ටියක් නැහැ ටකටුත් නැහැ පස් විතරයි. ඒ කියන්නේ මේවා සතර මහා භූතයන්ගෙන් හැදිච්ච දේ හතර මහා භූතයන්ට එකතු වෙලා. ඉතින් බුදුන් වහන්සේ අවුරුදු 2600කට පෙර වැඩ හිටියේ. රහතුන් වහන්සේලාත් පෙර හිටියා. සර්වජ්‍ය ධාතු රහත් ධාතු කියලාත් කියනවා. එතකොට ඒව බුදුන් වහන්සේ වදාහරනෝනේ ආමිස පූජාව වශයෙන්ගත් කළ වන්දනාමානට සුදුසුයි කියන එක. ඒ නිසා මේවා ඇතුළත් කටලා ලංකාව විතරක් නෙවෙයි ලෝකේ බොහෝ තැන්වල චෛත්‍ය දෙකලා තියෙනවා. මටත් හිතෙන දෙයක් තමයි ලෝකේ තියෙන චෛත්‍ය ප්‍රමාණය ගත්තාම මේවා නිදාන් කරන්න බුදුරු 4-5 දෙනෙක් ඉන්න ඕන ධාතු කියලා. ඔය කියන තරමට. ඉතින් ඒකෙදි මම ධාතු වන්දනය හෝ බුදුන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මේවෙන් කෙරෙන දේ තේරුම් ගන්නකො. අපි මේ බුදුන් වහන්සේ නැමැති සත්‍ය හොයාගත්ත උත්තමයාට කරන ගරු කරන්න තමයි මේකට වදින්න පුදන්නේ. ඉතින් මේකේ ඓතිහාසික අගයක් තියෙනවා තමයි. නමුත් ඓතිහාසික අගය උතුම්පා පෙන්වීම නෙවෙයි බුදු සමය කියන්නේ වර්තමානයේ ජීවත් වෙන එක. අතීතං නානුසෝචන්තින කියලා පෙන්වලා තියෙන්නේ. දැන් අපි අතන අතීතයන් සෝකණයක් කිරීමක් නෙවෙයි නමුත් අපිට බුදුන් වහන්සේ වැඩ හිටිය ඓතිහාසික වටිනාකම ගැන තමයි කතා කරන්නේ. බුදුන් වහන්සේ දේශනා කළ ධර්මයේ වර්තමානාගය ගත්තොත් අපිට ඒකනේ සක්‍රිය වෙන්න ඕන කාරණාව. මේ මාතෘකාවෙන් පිට වැරලා මේ තියෙන්නේ. මේ වගේ මේ ඔය කීප ඉදිරිපත් කිරීම වල මොකක් හොර තව බෙදීමක් තරගයක් නැත්තම් ඔලුප්පා පෙන්වීමක් තියෙන්නත් පුළුවන්. එතකොට බුදුදහම සම්බන්ධයෙන්ම ආයෙත් වාදයක් නැත්තම් ඉරිසියාවක්. ධර්මයෙන් පිට පැනලා. දැනත් එක්ක බොරුවක් කියනවා වෙන්න පුළුවන්. එහෙම නැත්තම් අර උපුලුප්පා පෙන්වීම තුළ තන අතෙන්න ගන්න. ඉතින් ආයෙත් අර යන්නේ අර මේ මල්වට්ටියක් වෙන්දේසියක් ගමේ දෙපිලක තරගයක් කියන එකනේ. ඉතින් ඕකට යන්න එපා කියලා කියන්නේ. ඔබට වන්දනා කරන්න අවශ්‍ය නම් අවශ්‍ය තැනකට ගිහින් දැන් ඔය තියෙන නිදන් කරපු කොතනකවත් දැන් ඕවා නැහැ පොළොවට පස් වෙලා තියෙන. නමුත් ඔබ වඳින්නේ ඔබ හිතින්න බුදුන්ට තියෙන ගෞරවයනේ. ඒ මහ බෝධියට ශ්‍රී මහ බෝධිය නම් අපට ඓතිහාසික රුක්ෂයක් වශයෙන් පිළිගත්ත හැකි. ඒ නිසා මේක මේ ධාතු වන්දනය කියන එක පසු කාලින ඇති වෙච්ච කාරණයක්. ඕක ආමිස පූජාව වරණම් ප්‍රතිපත්ති පූජාව නෙමෙයි. ඕකෙන් අර
පින් සිදුවීම තුළින් Tamante යහපත් විපාක ලැබෙන කරුණ ඊට හා විද්‍යාව දුර්විමක් වෙන්නේ නැහැ. මම බරපතල ප්‍රශ්න කරගන්න අවශ්‍ය නැහැ. නමුත් ඇත්ත ඓතිහාසික තියෙන කතාන්තර අවුල් කරන්න ඕනෙත් නැහැ කවුරුත්. ඒ වෙයි වුණත් යම් ආකාරයෙන් පිළිගත නොහැකි යම් දේවල් තියෙනවා. දැන් අපි නාග ලෝකෙන් ධාතු ගෙනවයි කියනවා. නාග ලෝකේ කියලා පොළොවට තියෙන එකක් අපි හිතාන හරියන්නේ නැහැ. නාග ගෝත්‍රික කොහේ හරි ඉන්නේ නැත්තේ නාග ලෝකේ කියන්නේ. මිනිසුන් නාග යක්ෂයින් නාගේ නැදහුවයි කියනවනේ. එහෙම බලනවා නම් පොළොවට තිබිලා ගෙනාව කියලා හරියන්නේත් නැහනේ. එහෙම නැත්නම් ඔය දන්ත ධාතුන් වහන්සේ හම්බුන කතාව සම්බන්ධයෙන් පවතිනෙත් අපිට පිළිගන්න පුළුවන් දේවල් නෙමෙයි ලංකාවට එන එකේ. ඉතින් ඒ කෙසේ වෙතත් ඒවා හොයන්න යන්න දැන් ඕන නෑ. අපිට බුදුන්ට ගෞරව කරන්න අවශ්‍ය නම් තැනකට වන්දනා කරලා ගන්න. ඒ වැරදි කරන අය ඒගොල්ලෝ ඕන දෙයක් කරගත්තා වෙයි. තමන් මේකෙන් හිත කලබල කරගන්න එපයි කියලා මට කියන්න තියෙනවා. හදවතේ ධාතු තැම්පත් කරගන්න ඕනම චෛත්‍යයට වෙන්දාම හරි හදවතේ තියාගෙන ඉඳ අපි. ඔව් ඒක තමයි. අයිබෝවන්. අයිබෝවන්. ඔව් කවුද කියන්නකෝ? නමේ බගුනේ තලගින්නේ තිලකා. ඔව්. මට දැනගන්න ඕනේ අපි හාමුදුරනේ දැන් අපේ ගමේ පන්සල් තුල දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාම සිද්ධ වෙනවා. නමුත් ඇතැම් පිරිසක් ඉන්නවා මේ ගමේ පන්සලේ සිල් සමාදන් වෙන්න කැමති නෑ. ගමේ පන්සලේ කිසිම දෙයකට එන්න කැමති නෑ. උදේ වාහනයක නැගලා ජනප්‍රිය පන්සලකට ගිහිල්ලා හවස ඉල්මුදල වෙනවා. ඉතින් ගමේ පන්සල ගැන කිසිම තැකීමක් නෑ. මේ අය ගමේ පන්සලට යන්නේම මේ මරණයක් වුණාම අර පාන්සකුලේ දෙන වෙලාවට තමයි ගමේ පන්සලේ හාමුදුරුවෝ මතක් දෙන්නේ. ඉතින් ඒ වෙලාවට හාමුදුරුවෝ කිරිකප්පකේ ඉඳලා සියලුම දේ ඒ ගෙදරට දෙන්නත් ඕනේ. ආපහු සමාජලාට ගෙනියන දේවල් ආපහු ගෙනත් දෙන්නෙත් නෑ. ඉතින් හාමුදුරුවෝ මට දැනගන්න ඕනේ ගමේ පන්සලේ ඉඳලා නිවන දුරද කියලා. තෙරවසරණය ඔබතුමියට. හැබැයි ඉතින් නිවනට ගමේ පන්සල මඟ පෙන්ලා දෙන්නත් ඕන නේද? ඔය සම්බන්ධයෙන් අපිට කතා කරන්න තියෙන දේවල් ගොඩක් තියෙනවා. ඔබතුමිය සම්බන්ධයෙන් කලකිරීමක් ඇති කරගන්න එපා. ආගම නිදහස නෙමෙයි තියෙන්නේ. එතකොට කැමති කෙනෙකුට කැමති තැනට යන්න බායිතියකුත් තියෙනවා. නමුත් ඇත්තටම ඓතිහාසික වශයෙන් පන්සලක් වුණාම ගමේ තියෙනකොට ඒ ගැන ගමේ අය රැක ගන්නත් ඕන කියන කාරණෙත් තියෙනවා. නමුත් මේවා කාලානුරූප වෙනස් වෙන දේවල්. දැන් ඔය කොරෝනා අර්බුදේ නිසා හෝ තවත් කාරණයක් නිසා ඉස්සර ධර්මශාලාව කියන එක හැදුනේ මාධ්‍ය තිබුණ නැති නිසා ගමේ අයට ගිහින් බණ අහලා ඉන්නනේ. දැන් ඊට පස්සේ කොරෝනා අර්බුදයටත් ඊට පස්සේ මේකේ ගුවන්විදුලි උපාණි මාධ්‍ය එනවා. දැන් අපිට ධර්ම ශ්‍රවණය කරන්න ඕන නම් පන්සලට යන්න ඕන නෑ. ගෙදර ඉඳන් මාධ්‍ය 7-8ක් තියෙන්නේ. ඒකෝට ඒක දැන් වෙනස් වෙලා තියෙන්නේ. එහෙනම් විහාරස්ථානයත් අර දාන සීල භාවනා කියන එකේ භාවනාව ඔය වචනෙන් ගත්තාම ගැඹුරු නෑ. ඒ කියන්නේ මේ බුදුන් වහන්සේගේ දාන සීල භාවනා කියන වචනයට එහා තව භාවනා තියෙනවා. දාන සීල භාවනාවල භාවනා කියන්නේ පුණ්‍ය ක්‍රියාවක් නේ. නමුත් මේ නිවන් ලැබෙනවා කියන්නේ පුණ්‍ය ක්‍රියාවක් නෙමෙයි ලෝකෝත්තර ක්‍රියාවලියක්. ඒ දාන සීල භාවනා දැන් ඔතන Tamanට අවශ්‍ය අනන්‍යතාවය රැක ගන්න විහාරස්ථානයේ ගෞරවය රැක ගන්න ඕන නම් දේශකින් වහන්සේලාත් බුදුන් වදාළ ධර්මයේ සමාජයට කියලා දෙන අය බවට පත් වෙනවා. ඒක නැති වෙනකොට පන්සලින් ඈත් වෙයි තමයි සමාජය. ඒ කියන්නේ ඒ පන්සලින් ඈත් වෙයි. දැන් මටත් විහාරස්ථානයක් තියෙනවා. මගේ විහාරස්ථානයේ දායක පිරිසක් මට ඇති තරම් ඉන්නවා. නමුත් මගේ විහාරස්ථානේ පිටස්තරින් බොහෝ අය එනවනේ. වාහන අරගෙන. මට එපා කියන්නද? ඒ අනික් තන් තියෙනවට වඩා ගැඹුරු දෙයක් මම කියන නිසානේ. ඒක ඕන නිසානේ. එහෙනම් දාන සීල භාවනාවට එහා ප්‍රතිපත්ති පූජාව යමකට ඕන නම් ඒක තියෙන තැනට යන්නේක වළක්වන්න බෑ. එතුමේ කිව්ව පරිදි මේක අර ප්‍රදර්ශනයට යනවා නම් ලොකුම පෙන්වන්න වැඩක් වෙන්නේ නැහැ. අපි මේ ගමේට වඩා ඈතට යන්නේ කියලා. අධිකාරන්තුමා මෙහෙම කතාවක් කියනවා ඒ කාලේ. ඒක ආරාත්තා එක කෙනෙකුට හිතනලු මෙයාට මේ ශ්‍රද්ධාව වැඩි කරගන්න කෙනෙකුට. ඒ නිසා ගමේ පන්සලට ඉතින් එච්චර ආදරයක් සැලකිල්ලක් නැහැ. එක ගියා කියලා තියෙනවා රුවන්වැලිසෑය පෙන්වන්න. රුවන්වැලිසෑය දැක්කම පස්සේ කොහොමද ගමේ පන්සල යනක නැවැත්වලු මීට වඩා ලොකු චෛත්‍ය තියෙනවා කියලා. මේක අන්නේ වගේ පෙන්වනවා නේද? ඒ නිසා පන්සල කියන කාරණය අපිට විවිධාකාරයෙන් බැඳලා තියෙනවා. මංගලාව මංගල හැමකටත් ඒක සම්බන්ධ කරගත්තට කමක් නැහැ. නමුත් මංගලාම් වල කාරණේට වඩා මේක තියෙන්නේ ලෝකෝත්තර කාරණයක්. නැත්තම් ජීවිතේ අර්ථවත් කරගන්න, සැනවත් සැනසීමත් කරගන්න ලබාගත් ජීවිතේ ගැටුම් අවම ජීවත් වෙන්න අවශ්‍ය ධර්මයේ සරණක් මේ හැම එකකින්ම පෙන්වන්නේ. බෝධියෙන් හරි, චෛත්‍යයෙන් හරි, ස්වාමීන් වහන්සේගෙන් කාගෙන් හරි උදව්ව වෙන්න ඕන අර කාරණා. ඒ කාරණේ අපි නැත්නම් එතන යම් තැනක ඒක නැති වුණොත් එහෙම වන්දනාමාන කිරීම විතරක් නම් කරන්නේ. ඉතින් ඒ වගේ ඉතින් අර ගැඹුරක් නැත්නම් ඒ ගැඹුරු නැති කෙනා ගැඹුරු හොයන්නේ යයි තමයි. ඉතින් ඒකට කරන්න ඕන කාරණාව ඉදිරියටත් මේ කියන තත්ත්වයන් තුළ විහාරස්ථානයේ හුදකලාවෙන් තියෙන එකකට වැඩි මට පේන්නේ මේ මාධ්‍ය දියුණු වීම තුළ සහ මේ වගේ තුළ. ඒ නිසා ඒකට කරන්න ඕන දේ මොනතරම් මාධ්‍ය දියුණුවත් ගක් පන්සල්වල
චෙන්නකින් පිරලා අපි හරි ඒක තමයි ඒකගේ විහාරස්ථානෙත් මගේ විහාරස්ථානේ අඩුවලා නැහැ. ඒ නිසා අපිට බුදුන් වදාළ දේ සමාජයට දෙනවා නම් හොයන අය ඒකට ඒවි. නමුත් ඒක ඕනේ නැති අයත් ඉන්නවා. ඒ කියන්නේ බුදුන් වදාළ දේ ඕන නැතුව ජීවත් වෙන අය ආගම මේ අනික් කන්ට්‍රෝල් කරගන්න පිරිසකුත් සමාජයේ ඉන්නවා. ඉතින් ඒගොල්ලොන්ට අපි වන කියලා කිව්වත් ඇහෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. ඔය සමාජයේ විවිධත්වයේ තේරුම් අරගෙන ඉතින් කලබල නොවෙන්න තමයි කියන්නේ. තිලක මහත්මයාත් උත්සාහ දරන්න පන්සල දුගුණාත්මක නේද? ඔය කියන්නේ නවත්ත ගන්න නේද අපි හඳුනන්නේ. ඔව් ඒ ඕන දේ ලැබෙනවා නම් සමහර විට නතර යන්නේ නැති වෙයි නේද? ඒක තමයි. ඒක මේ මම දන්න තැන් තියෙන අපේ හඳුනන සමහර මේක මේ විවේචනය කරනවා නෙමෙයි. දැන් උදේ 8 සිල් ගත්තාම අවශ්‍ය යනකම් පන්සලේ මොනවත් නැහැ සමහරවිට. නිකම්මර ගැනපු දාන ටික වරන්දලා එහෙ නිදාගෙන ඉන්නවා. එහෙම වුණාම තව කෙනෙක් තව තැනක ගුණාත්මක භාවය කිව්වහම යාට පොඩ්ඩක් හිත යනවා. මෙතන කිව්වොත් හොඳයි අපරාධ මම මේ සිල් අරන් මොනවද දවස් එකක් කෙරුන්නේ නැහැ නේ කියලා. පතක් කියව ඉන්න වඩා වැඩක් නැහැ. එහෙම නැත්නම් රේඩියෝ එක ගෙනත් තියලා රේඩියෝ එකෙන් බණක් අහන වෙන මොකක්වත් වැඩ කරන්න නැහැ. එහෙම වුණාම ඉතින් ඈත් වෙනවනේ. ඒකයි වෙන්න තියෙන්නේ. ඔය තිලක මහත්මියගේ උපපන්සලේ එහෙම නෙවෙන්න පුළුවන්. පොදුවේ අපි පොදුවේ කතා කරන්නේ. අද ප්‍රශ්න වලට උත්තර දෙන්න වී වගේ අපි කමක් නේද? අයිබෝවන්. තිරුවන් සරණයි මහත්තයා. තිරුවන් සරණයි. කවුද කියන්නකෝ? මම ලතා කතා කරන්නේ නුවරින්. නේද? මතකයි නුවරින්. මහත්තයා මේ මට ස්වාමීන් වහන්සේට දෙයක් කතා කරන්න ඕන. හොඳයි. මේ ඇත්තටම මම මේ රත්න සූත්‍රයේ කරණීය මෙත්ත සූත්‍රයේ සත්ගායනා කරනවා හැමදාම මං සෑහෙන ආසනීපකින් හිටියා. ඉතින් ඒ නිසා මං ඒක දිගටම කරගෙන එනවා. ඉතින් ඇත්තට දැන් මං සෑහෙන නිරෝගී මට කිසිම ලෙඩක් නැහැ. දැන් ඇත්තට මං ඒක දැන් මාස 3කට ඉස්සෙල්ලත් මං චෙක් කරවුවා. මට කිසිම අසනීපයක් නැහැ කියලා කිව්වා. මට ඒක හරියම මගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ ශ්‍රද්ධාවෙන් මං කරන නිසා වෙන්න ඇති. මට දැනගන්න ඕනන්නේ දැන් රතන සූත්‍රයේ අපි ඔහේ ගායනා කරනවා. හැබැයි ඒක අපට ඒකේ තේරුම දන්නේ. ඉතින් එතන පවක් සිද්ධ වෙනවද? කරණීය මෙත්ත සූත්‍රයේ ගායනා කරනවත් ඒකේ තේරුම දන්නේ නැහැ. ඉතින් එතන පවක් සිද්ධ වෙනවද කියන එක තමයි මට දැනගන්න ඕන ස්වාමීන් වහන්සේගේ. හොඳයි තෙරුවන් සරණයි ඔච්චමියට. පවක් සිද්ධ වෙන්නේ නැහැ. රතන සූත්‍රයේ කර්ණසීත සූත්‍රයේ දෙකේම පැහැදිලි කරපු ධර්ම දේශනා දෙකක් මගේ තියෙනවා. අහනවා නම් කොහෙන් හරි අර්ථ. මෙහෙමයි ඔතන වෙලා තියෙන දේ මම කියන්නම්. ඔය තා ශ්‍රද්ධාවෙන් කරනකොට සිත එකඟ වෙනවා. එතකොට සම්පූර්ණ මේ කාලය තුන වෙනත් දේවල් වලට හිත එන්නේ නැහැ. මේ සංසුන් සිත තමයි ওই නිරෝගී බව ලබා දීලා තියෙන්නේ. ඒතු මේකේ හිතෙන ශ්‍රද්ධාව කාරණා. නමුත් ඔය ඒතේන සත්‍යේන සුවත්ති හොතු කියන වචනේ අරන් බැලුවොත් ඒ සත්‍යයෙන් සුවේවා කියලා ඊට වඩා සුවයක් රත්න සූත්‍ර ගාථාවල ගැඹුරේ තියෙනවා. මේ මාධ්‍ය ටිකක් කියලා තියෙනවා. නමුත් මම ඉන්න මාධ්‍යවල මේක වෙනම මම ඉල්ලීම් මත කරලා තියෙනවා දෙතුන් සැරේ. එතුමියට අවශ්‍ය නම් ඒ රතන සූත්‍රාර්ථයේ තියෙන ඒකක් හොයලා තේරුම් අරගන්න. නැත්නම් රතන සූත්‍රයේ තියෙන කුද්දකනිකායේ පළවෙනි පොතේ ඒකෙන් කියවලා ගත්තාම තේරුම ගන්න පුළුවනි. ඉතින් ඒකෙන් පෙන්නනවා ඔය අපි දකින්නට වඩා ගැඹුරු අර්ථයක් ඕකේ. ඉතින් ඒ නිසා පිරිත් කියන එකේ වරදකුත් නැහැ, ලබා ගන්න සාන්තිය වරදකුත් නැහැ. රෝග අඩු වෙලා තියෙන සිත සංසුන්වීම තුළ. ඉතින් ඊට එහාට තව ඕකේ ප්‍රතිපත්ති පූජා කරුණු තියෙනවා. තේරුම් ගත්තාම කරණීය සූත්‍රයේ රතන සූත්‍රයේ දෙකේම අපිට අනුගමනය කරන්න. දැන් තේරුම් ගත්තාම තවදුරටත් ඔබතුමියට සුවය ලැබෙයි, නිරෝගී සුවය ලැබෙයි කියලා මට කියන්න තියෙන්නේ. ඒ නිසා ඔතනින් නතර වෙන්න එපා. ඒක තේරුම් ගත්තේ නැහැ කියලා පව් එහෙම නැහැ. මතක තියා ඒකනේ බය වෙලා තියෙන්නේ. අපි අර සද්ධාවෙන් කියනකොට වාචිකාර්ථයෙන් අපට සිත සංසුන්වීමක් සිදු වෙනවා. ඒකේ ප්‍රතිඵල තියෙනවා. නමුත් තව ලෝකෝත්තර අර්ථයට යන්න ගැඹුරු අර්ථය හොයා ගන්න ඕන. ඉතින් ඒ නිසා පව් සිදු වෙන්නේ නැහැ. තවදුරටත් හොයන්න යන්න පුත මේ. හරි. බුදු සමය සහ වැඩිහිටියෝ අපි මාතෘකාවට එමු. අමතමක් ආවොත් කම අපි යන්නේ. සාලේ මහත්තයා මේ සමාජයේ මමත් බලන් ඉන්නවානේ. මට නොඑක් දේවල් හිතෙනවා. දැන් බලන්න බෞද්ධයෝ අපි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බෝධි රෝපණය කරනවා, චෛත්‍ය රෝපණය කරනවා, උසම පිළිම විශාලම පිළිම ගොඩක් හදනවානේ බෞද්ධ විදං කර. ඒකට බුදුන්ට කරන ගෞරව කිරීමක්. ඊළඟට බලන්න ඕන බුදුන් මෙහෙම පැහැදිලි කරනවා. බුද්ධෝ විය මාතා, බුද්ධෝ විය පිතා. අම්මා තාත්තා බුදුන් වාගේ. එහෙම නැත්නම් gedara බුදුන් මාතා පිතරෝ එහෙම වචනයක් තියෙනවා. දැන් මම මේක දැක්කේ මෙහෙමයි. ඒකට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අර ධාතු පිටු පිළිම ඉදි කරනකොට මේවා එතකින් කිසි වරදක් නැහැ. ඒක බුදුන්ට කරන ගෞරවයක්. මේවා ඉදිකලේ බුදුන්ට ගෞරව කරන මේ බෞද්ධයෝ නම් මේ අයට ඇයි gedara බුදුන් අමතක වුනේ? මව්පියෝ
මොකද මේ දවස්වල මම කියනවා මේ ඒ අපේ අම්මායි කියලා ලිපියක් ඉදිරියට පත්තරයක. මේ සෑම අම්මෙක්ම ඉන්නේ කොහෙද? වැටහිටි නිවාසයක. පශ්චාත්තාපයෙන් ඉන්නේ. එක්ක මානසික රෝගීන් බවට පත් වෙලා. බැලුවම අර බුදුන්ට පිළිම හදන, බුදුන්ට චෛත්‍ය හදන අයම අම්මා තාත්තා පාරට දාලා නැත්තම් වැටහිටි නිවාසෙ ගිහින් නවත්තලා. ඒ බුදුන් අමතක වුණේ ඇයි? මොකක් හරි මේකේ අඩුවක් තියෙනවානේ. මම කල්පනා කරන්නේ යන්නේ ඒක. අද වැඩිහිටි බොහෝ දෙනාට මේ ඉරණ මත් උනේ ඇයි? ඒවැ තියෙනවා යම් කතා. සමහර අය අම්මලා තාත්තලා දරුවන්ට දායාද එක කොටසකට විතර ලබා දීපු එක ඔක්කොටම නොදී. එහෙම නැත්නම් ලේලිය වෙනස්කම් කරන හැටි. ඒක ලේලියක් සම්බන්ධයෙන් කතාවක් තියෙනවා. ස්වාමි පුරුෂයා ඉන්නකොට අම්මට උවිලා දෙනවලු. ස්වාමි පුරුෂයා නැතුවම තනියෙන් යන කනවලු අම්මට දෙන්නේ නැතුව. ඉතින් මම මෙතන ඉන්න ඕනේ නැහැ කියලා මම මෙතෙන්ට ආවයි කියලා කතාවක් කියලා තියෙනවා. එතකොට කෝ අපිට බුදු සමයෙන් පෙන්නපු බුද්ධෝවිය මාතා බුද්ධෝවිය පිතා පිළිබඳ ගෞරවය. මම මේ කතාවක් කියන්නම් මෙහෙම ඇත්ත කතාවක්. මේකට අදාළ සියලු දෙනා අද ලංකාවේ ලෝකෙන් මෙලෝ ජීවිතුන් අතර නැති නිසා කීවට කමක් නැහැ නම් ගන්න රහිතව. මම දකිනවා ඒක අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්න පවුලක දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. මොකක්කෝ කාරණයක් නිසා මේක පුතේකට තාත්තා තරහ වෙනවා. කණ්ඩ දෙන්නෙත් නැහැ ගෙදරට එන්න දෙන්නෙත් නැහැ. තාත්තට නෑ පුතාට අම්මට තහන. අම්මා තාත්තට හොරෙන් කොස් ගහක වෙනයක් ඇතුලේ තමයි කැම ටික තියලා හොරෙන් කන්නේ. පුතා. එහෙම නැත්නම් පුතා වෙන ගෙදරවල වල තමයි කාලා ජීවත් වෙන්නේ. හැබැයි කාලයාගේ මේ මහලු බවට පත් වෙනකොට අනිත් පුතාලගේ වල දාන වෙන තරට යනවා මේ පුතා තමයි ගෙදර එන්නේ ඉතුරු වෙන්නේ. උඹ මට මෙහෙමයි සැලකුවේ කියලා ගෙදරින් පන්නන්න තිබුණා ඕන තරම් මේ අතරටේ හැටියට. නමුත් වැසිකිලි කැසිකා වෙනම ගෙවල් හදලා මැරෙන තුරු රැකවලා ගත්තේ උපස්ථාන කරේ අර පුතා. මට උඹ මෙහෙම කළයි කියලා පරණ එක ගත්තද? එහෙනම් සලකුවේ තාත්තනේ පුතාට. අපි දැන් තියෙනවා ආණ්ඩුවක් වැරදි කරනවා ඉස්සර ආණ්ඩුවත් මේ වැරද්ද කර කියලා අදත් කට්ටිය කියන්නේ තමන් වැරදින කාර්යකාරයා වෙන්න. ඒ වගේ අම්මලා අතින් වැරදි වුණයි කියන එක උන්ට දඬුවම් දෙන්න වරදක් කරන්න කාරණයක් වේතු නැහැ. මම කියන්න හදන්නේ මේ වැඩිහිටි ස්වභාවය කියන එකේ තියෙනවා තව කාරණා ගොඩක්. ඒක ඉතින් අපි කතා කරනවා වයෝ වෘද්ධ, සීල වෘද්ධ, ගුණ වෘද්ධ, තප වෘද්ධ භාවය කියන්නේ වැඩිහිටි භාව කියන්නේ. එතකොට බුදු සමයේ විශේෂයෙන් බුදු සමයේ තරම් හොඳට මාතෘත්වයේ පීතෘත්වයේ අගය කරන්නේ නැහැ, වර්ණනා කරන්නේ නැහැ. එතකොට අන්‍යෝන්‍යත්වකම් කියන කාරණා වෙනම උගන්වනවා සිංහලවල සූත්‍රයේ, භගවත් සූත්‍රයේ එහෙම. එතකොට මේ අය තමන් මව්පියන්ගෙන් හැදින අය, මව් කිරිදීලා හැදිච්ච අය. එතකොට අම්මා තාත්තා දරුවන්ට ඔය කිරි දුන්නේ පින් බලානත් නෙවෙයිනේ. පස්සේ ලබන්න බලානත් නෙමෙයි. ඒක කරන්නේ යුතුයකමක් වශයෙන් කරලා තිබෙනවා. නමුත් තමන් ඉන්න මට්ටමින් පහළට වැටෙන්න නරකයි නේද අම්මෙක් තාත්තෙක්. තමන්ට යම් ආර්ථිකයක් තියෙනවා. නැත්නම් නැති කෙනෙකුට එහෙම වෙන්න ප්‍රශ්නයක් නැහැ. බෑනේ. නමුත් තියන අය. බැලුවම මේ ලක්ෂපතියෝ, කෝටිපතියෝ, වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, සුසල් මන්දිර හදාන ඉන්න අය තමයි දක්කලා තියෙන්නේ වැඩිහිටි නිවාස වලට අම්මලා තාත්තලා. දැන් දරුවන් කෙරෙහි දක්වන ආදරේ ලිංගතුකම මුදවා ගන්න බැරි වුණ මේ අය දරුවෝ වෙනකම් බලන් ඉඳලා පිස්සු හදා ගන්නවා. මම මේකේ දෙකපැත්තම වරද්දක් දකිනවා. අපි මව්පියන් වශයෙන් තේරුම් ගන්න ඕන තමන්ගේ යුතුයම ඊට කරා ඊට එහා පැත්ත තමන්ව කොතන ඉන්න වෙයිද දන්නේ නැහැ කියන එක පිළිබඳව කොහොම වුණත් දරුවන්ට වෛර නොකරන්න හිත හදා ගන්නත් ඉගෙන ගන්න ඕනේ. දරුවොත් තේරුම් ගන්න ඕන අනිවාර්යෙන්ම මේ තමන් ඉන්න මට්ටමින් පහළට දාන්න මේ මව්පියන් නොසලකා හරින්න මව්පියන්ගේ අඩුපාඩුවක් වැරද්දක් කරගන්න නරකයි. මම ඒකයි කියන්නේ බුදුන්ට පිළිම හැදුවට, බුදුන්ට චෛත්‍ය හැදුවට මේ අයම නම් මේ අම්මලා තාත්තලාට මොනවා හරි කරන්නේ කොතන හරි වැරදිලා මේ. මම ඒකයි මට කියන්න ඕනකම තියෙන්නේ. එහෙම වෙන්න බෑ. එහෙම වෙන්න බෑ. එහෙනම් අන්න අපි අර ධර්මයේ පැත්තේ සාර ධර්ම කියන පැත්ත නොසලකා හැරලා ආත්මාර්ථය ඉස්මතු කරගෙන වුන් දුක් විඳිනවට කමක් නැහැ කියලා කල්පනා කරනවා. තමයි පන්තලට දානෙත් දෙනවා. මට තව චෛත්‍ය වන්දනා ගමනුත් වෙනවා. ලොකු නමකුත් ගහලා ඇති කොහේ හරි. නමුත් අම්මා තාත්තා ඉන්නේ අතන නම් ඒ මොකද කරලා තියෙන්නේ? ඒ නිසා මේ වැඩිහිටි නිවාස කියන කාරණාව වැඩි වෙන්න බෑ. වැඩිහිටි නිවාස කියන්නේ වැඩි වෙනවා නම් එහෙම නැත්නම් අද ළමා අපරාධ නිවාස ස්ථාන වැඩි වෙනවා නම් ඒකෙන් කියවෙන්නේ පරපුර හොඳයි කියලාද නේ. ගම්බද මට්ටමින් ගත්තාම මේ තාමත් මම දන්නවා ඔය මමලා තාත්තලා වෙනුවෙන් කැපවෙච්ච දරුවෝ ඉන්නවා. සමහර අය මම දන්නවා රැකියාව කරන උසස් අය. කතාවට මාරුවෙන් මාරුවට තාත්තා ස්පිරිතාලේ ගියාම අම්මා ස්පිරිතාලේ නිවාඩු දාගෙන නැති. ඒ රැක බලා ගන්න ඉන්නවා. අතහරින්නේ මොනම විදිහකින්වත් රැකියාවට වඩා වටිනවා.
ඒ විදිහට. එහෙම තියෙන පැත්තකුත් තියෙනවා, අර වගේ පැත්තකුත් තියෙනවා. මම කතා කරන්න ගත්තේ අර මව්පියන් රැක බලා ගන්න වැඩි හිටියෝ කියන එක කියන්නේ ඒකේ කතාවක් ඇත්තෙම නෑ, විවාදයක් නෑනේ. නමුත් අරක වෙන්න බෑනේ. බුදුන්ට හා සමාන කළා නම් බුදුන්ට තියෙන ගෞරවය මම්මට තාත්තට තියෙන්න ඕනේ කියලා මම කියන්නේ. උන්වහන්සේ සමාන කළේ. ගෞරවය සමාන කළා නම් ඉඩම් ටික ඉවර කර අර ඒ කාලේ කතාවකුත් තියෙනවා ඔකට. ඒක බමුණෙක් දරුවන් 5 දෙනෙක් දඩතේද්ද හිටියා කියලා කියන්නේ. ඒ බමුණා ඊට පස්සේ ඔක්කොම දෙන්න කියලා ඔක්කොටම සමසේ ලියා දුන්නයි කියනවානේ. ලියා දුන්නාන් පස්සේ ගෙදරට ගියාම අපිට වැඩියෙන් දීලාද කියලා ඇහුවයි කියනවා ගෙවල් අටේම ආයේ. ගෙවල් මේ හිතරිදීම කාරණේත හැරමිටිකුත් අර යන ගමන් තමයි දැන් මේ බුදුන් වහන්සේ හමු වෙන්නේ. ඉතින් ඊට පස්සේ බල්ලෙක් කෙලව ගන්න මේ හැරමිටියේ මට උදව් වෙනවා වරුණාම ළමයින් එච්චර පිළිසරක් නැහැ කියලා කවිපන්තියක් හදලා දුන්නයි කියනවා බුදුන් වහන්සේ. හදලා කියලා ඔක කියවුවම මිනිස්සු ඉස්සරහා නෙන්දාවටපත් වෙලා අර දරුවෝ මව්පියන්ට සලකන්න පටන් ගත්තයි කියලා. ඉතින් අදත් එහෙමනම් ওই සාර ධර්ම පරිහානියේ තමයි ඔය පේන්නේ. වෙන මොකක්වත් නෙවෙයි. උතර ආර්ථික වශයෙන් දිනුනොත් ඔවුන්ගේ හදවත්වල තියෙන ආ වූ පරිහානිය තමයි ඔය ප්‍රදර්ශනය කරන්නේ. හිරිකිතයක් දුක නැතුව පුළුවන් ද එහෙම පාරකට දාන්න. නැත්නම් වැඩි හිටි නිවසක පිස්සියක් වගේ ජීවත් කරන්න පුළුවන් ද? අපි වැඩුව හදුවම අපි කිරිබීලා නේද හැදුනේ. ඕවම කිරිවලට කරන ගෞරවය එතකොට. ඉතින් මේක තුල මේ බෞද්ධකමද පෙන්වන්නේ කියලා මම අහන්නේ. මට අනිත් ආගම් වල එහෙම කියනවාද මම දන්නේ නැහැ. බෞද්ධකමේ නම් ඒක වෙන්න බෑ. මොකද බුදුන් වහන්සේ ඉදිරිපත් කරලා තිබෙනා වූ මෞපිය ස්වභාවයේ ගෞරවය සමාන කරලා තියෙන කාරණේ නම් අපි කිසිවෙකුටත් අපි හැදෙන්නේ වැඩින්නේ දරුවන්ගෙන් අපි රැකබලා ගන්නවා. අපි වැඩි හිටිය වෙනකොට තරුණ වයසට එනකොට මෞපිය දුර්වල වෙනවා තමයි. ඒකේ පෙන්නලා තිබෙන්නේ පිනට දහමට යොමු එක, දහමට යොමු කරන එක, තවදුරටත් අම්මලා තාත්තලා යහම ගන්න මහන්සියනේ කරනවා අතරමං කරන එක කියලා කොතනද තියෙන්නේ බලන්න. සිංහලවාද සූත්‍රයේ තියෙනවද, ව්‍යග්ගපච්ච සූත්‍රයේ තියෙනවද, මංගල සූත්‍රයේ තියෙනවද? කොහෙවත් නැහැනේ. අපි හඳුරන්නේ අම්මා තාත්තා ළඟ තියාගෙන සලකන්න ලැබුණ නිදහනයක් පාලුණා වගේ නේද? ඇයි අර එක රජ කෙනෙක් ගැන කතා කරන්නේ මේ රජ ඔටුන්න තියාගෙන පිටිපස්සට යන්නේ කියලා අම්මට වැඳලා ඈත්ලා යනකොට පිටිපාලා යන්නේ නැහැ කියලා නාන්නා දින රෙද්ද හිසේ තියාගෙන ගිහිල්ලා වනන්නේ කියලා. ඒ ආදර්ශ ගන්න නැත්තේ ඇයි මේ? ඒ නිසා එහෙම ගියාම මේ කරන වැඩවලට උන්ට විපාකයක් හම්බ වෙනවා. ඒ විපාකේ හිටපු ගමන් ලෙඩවීම, හිටපු ගමන් මැරීම, නැත්නම් රෝග ආදී බලාපොරොත්තු නැති જાති. එහෙනම් ද්‍රෝහි වෙන්න එපා කවුරුත්. අම්මට තාත්තට ද්‍රෝහි වෙන්න එපා. ඒක විපාක වාරයේ බුදුහාමුදුරුවෝ දෙනවා නෙමෙයි. ඒ අර මම කිව්වේ යමක් හිත ඇතුළට ගිහින් ආපහු වෙනවයි කියලා. ඒ විපාක වාරයට මුහුණ දෙන්න වෙනවා ගහෙන් ගෙඩියෙන්න වගේ කියලා. ඒ නිසා මේ தත්ත්වයන් තේරුම් අරගෙන මීට වඩා මේ කරන අය තව ටිකක් ඒ ලිපි ඉදිරිපත් කරාට කමක් නැහැ නිර්මාමිකව මිනිස්සුන්ට දැනෙන්න. එතකොට ඒක තුලින් අපිට වෙන්න ඕනේ ඒවා උපරිම වෙන එක නෙමෙයි අවම වෙන එක. ඒ නිසා මිනිස්සුන් සාර ධර්ම වලින් ඈත් වෙන තරමට වැඩි හිටියන් අසරණේ බවටපත් වෙනවා. සමහර විට කුලී වැඩ කරලා සමහරට ඉඩම් උකස් තියලා දරුවන්ට උගන්වන්න මහන්සි වෙන්නේ. අන්තිමට දරුවා රැකියාවට එනකොට ඉඩම අහිමි වෙලා ජීවත් වෙන්න වෙන විදිහක් නැහැ. දැන් කොහොමද ජීවත් වෙන්නේ? සම්පූර්ණ කාලෙම කැපකරේ දරුවෝ හොඳකට ගන්නනේ. ඒ හොඳ තැන කියන්නේ අර උගතෙක් නැත්නම් රැකියාවක් තියෙන කෙනෙක් බවටපත් වීම. ඉතින් මට මතක කාරණයක් තියෙනවා. ඒක අම්මා තාත්තා දෙනෙක් මට කියන්නේ මේ කතාව. ස්වාමීන් අපිට දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. අපි මේගොල්ලෝ උගන්වන්න මහන්සි වුණා. ඉස්කෝලෙත් දාලා පන්තිත් දාලා. හැබැයි පන්සල් යව්වේ නැහැ කිව්වා. ඔක්කොම ඉගෙනගෙන විදේශ ගත වුණායි කියලා කිව්වා. යගිය කාලේ නම් ඊතර රැයක් දෙකක් කතා කරලා කිව්වා. දැන් කවුරුත් කතා කරන්නේත් නැහැ කිව්වා. දෙපාර්ශ්ව මේක තේරුම් ගන්න ඕන. දෙමව්පියොත් අතහැරලා යන්න පුළුවන් මානසිකත්වයක් වර්තමානයේ අදාගත යුතුමයි නේද? අතහැරලා කියන එකේ තේරුම මව්පියන් අතහැරෙන්නේ නෙමෙයි. මොනවා ආවත් දුකටපත් වෙන්න මානසික රෝගියෙක් නොවෙන්න දියුණු වෙන්න. දරුවෝගෙන් සැලකුම් බලාගෙන ජීවත් වීම කියන එක ජීවත් වෙලා හම්බුනේ නැහැ කියලා පිස්සියක් වෙන්න ඕන නැහැ. වෙන්න ඕන නැහැ. ඒක තේරුම් ගන්න වෙනවා මේ පැත්තෙන්. අපේ හඳුරන්නේ අපි බුදු ස්වාමියාත් වැඩි හිටියොත් ගැන කතා කරමින් හිටි විනාඩි 25ක 24ක කාලයක් අපිට තියෙන්නේ. පෙළගස්සගත්ත කාරණා අතරින් අපිට කාරණා 3ක් තව තියෙනවා. නීතිය සාධාරණත්වය බුදුදහම සහ ඊට පස්සේ මේ බුදු ස්වාමිය සහ ලෞකික සහ ලෝකෝත්තර ද්විත්වය. මේ කාරණා 3 ඉදිරි කාලේදී පැහැදිලි කර දෙන්න. ඔව්. අපි අදන අතරමඟ නතර කරන නිසා තව ටිකක් කියමු මේ වැඩි සම්බන්ධයෙන්. සාලි මහත්තයා මම දකිනවා අපි පරම්පරා 3ක් එකට ඉන්නේ. සමහර තැන්වල 4ක්, සමහර තැන්වල 5ක්. මුත්තම්ම අත්තාත්තම්ම අම්මා තාත්තා දුවතා මොනකරු වෙන පිළිවාසයන් ගත්තාම මෙහෙම පවුල් ඒකක සංස්ථාවක් අපි තනියෙන් ජීවත් වෙන්නේ ඇමරිකාවේ වගේ ඔක්කොම එකට ඉන්නේ. ඉතින් මෙතනදී
වැඩිහිටියන් කරන කියන ක්‍රියාකාරකම් දිහා දරුවෝ බලන් ඉන්නවා. ස්වභාවයෙන්ම ඒක හුරු වෙනවා ඊට පස්සේ හොඳ පැත්තට. මට මතකයි මම දන්නේ එක තැනක් තියෙනවා මෙතන මේ වැඩිහිටි Tamanගේ මුත්තනුවන් නැත්තම් පියාගේ පියා වෙනුවෙන් මේ මාඩුවට ඇවිදින් උන් අතරුණු කරලා නාවන දරුමුණවරු දෙන්නෙත්දනින්ම දැක්කා. නිවාඩු දවසට කරන වැඩි එක. මේක බලන් හිටියේ ඊළඟ පරම්පරාව මොකද කරන්නේ? අරගොල්ලෝ රැකියාවට ගියන් පස්සේ ඒගොල්ලොත් එක කරන්න ගත්තා. අර පූර්වාදර්ශයේ සිදුවෙන හැටි යහපත් පැත්ත. එතකොට ඒක හොඳ පැත්තට ආදර්ශය දුන්නොත් දරුවොත් ආදර්ශය ගනේවි. හැබැයි මගේ මතකයේ තියෙනවා ලබු කට්ටේ කතාව කියලා. ඒක ඇත්තද නැත්නම් මම දන්නේ නැහැ. දෙන ආදර්ශය නම් හරි එකක්. ඒක පෙන්වන්නෙත් ඔය වගේ පියා පුතා මුණුබුරා තියෙන තුන් දෙනා ඉන්නවා ගෙදරක. පියා වැඩිහිටි පියා තමයි පැත්තක දැන් ලෙඩ වෙලා ඉන්නේ. දැන් සැලකිල්ල තියෙන්නේ නොසැලකිල්ලක් පුතණුවන්. ඒ කියන්නේ එතෙන්ද වත් ටිකක් දීලා ආදරෙන් කලකන්නේ කැම බලගන්නේ ලබු කට්ටකට දාලා තල්ලු කරනවා කැඳ ටිකයි බත් ටිකයි පුළුවන් නම් කාපම් බැයි නම් කාපම් කියලා. එහෙම නේකට කියන වචනේ. පුළුවන් නම් කාපම් බැයි නම් කාපම් යනවා ගන්න නිකන් හිටපන් නෙවෙයි. මේක දිහා බලන්න. මම කිව්වේ ඒකයි. බැරිුණත් කාපම්. ඔව් එහෙමයි ඒක කරන්නේ නැතලකිල්ල කියන එකේ හැටි. දැන් ඉතින් දවසක් මෙහෙම දිගටම කරනවා මේ පුතණුවන්. තාත්තට අර කුඩම් මගේ සැලකිලි දක්වන එක. මේක බලන් ඉන්නවා මොනුබුරා. දවසක් බලපුවම ලැබ කට්ට නැහැ. හොයනවා බිරිඳගෙන් ඇහුවා තියවතන මොකක්වත් නැහැ. ආපුවම පුතාගේ මම ඒක පරිස්සම් කරලා තිබ්බා කිව්වා. ඇයි එහෙම නාකි වුණාම තාත්තට සලකන්න කිව්වා. අර මේ පුතා මේ තාත්තට සලකන හැටි තමයි අර ඉගෙන ගත්තේ එහෙනම් ලැබ කට්ටකින් තමයි තාත්තට සලකන්න ඕන ආකිනකොට කියලා අරක පරිස්සම් කරගත්තා. ඔය පෙන්නන්නේ අප්පා කළ දේ පුතා නොකළොත් කියන වචනේ අර වැරදි පැත්ත ආදර්ශය දීපුවම ආවහු තමන්ගේ තේනවායි කියන එක. ඒ නිසා අපි මේ ජීවත් වෙනකොට අපි වෙනුවෙන් ජීවත් වෙන්නේ නැහැ. තව පිටිපස්සෙන් අපි දිහා බලන් ඉන්නවා කණ්ඩායමක් අනුකරණය කරන්න. ඒ අනුකරණය යහපත් කරලා දෙන්න ඕන. දෙන්න නම් අපි ආදර්ශමත් වෙන්න ඕනනේ. ඒ නිසා මේ தත්වයන් තුළ අර ඔබතුමා මතක් කළ පරිදි අපිට දෙපැත්තක් තියෙනවා. අපි වැඩිහිටියන් නොසෙන් යුතුයකම් ඉටු කරනවා තමයි ජීවිත අවසානයේට මොකක් ඉස්සර වෙයිද දන්නේ නැහැ. පුණ්‍ය කර්ම ඉස්සර වෙන්න පුළුවන්, පාප කර්ම ඉස්සර වෙන්න පුළුවන්. නමුත් Tamanට ඉන්න සෙන් තත්වයක් තියෙනවා. ඒකෙදි ඒ දුක ගෙනත් දෙන්නේ, විකෘතිය ගෙනත් දෙන්නේ අර දරුවෝ කරන වැඩේ නෙමෙයි. Tamanගේ මනසේ දරා ගන්න බැරිකම. ඒක දරා ගන්න පුළුවන් නම් ඔබතුමා කිව්වා වගේ අර ගොල්ලොන්ට හිතක් හිතන්න නැතුව ඉන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඒ පැත්තෙන් අම්මලා තාත්තලා දියුණු වෙන්න ඕන. ඒක කතාවක මට ආරංචි වුණ දෙයක් තමයි මේ සමසම ලැබෙයිදයි කියලා බලාපොරොත්තු වෙච්ච කාරණා ටික අම්මගේ කැමැත්තෙන් තාත්තා නිසා අම්මත් පුතේකට ලියලා දෙනවා. ඔක්කොම ටික. අන්න අරගොල්ලෝ කල්පනා හරි. එහෙනම් යාළුවෙන් සලකන්න. අපිට හම්බුන්නේ නැහැනේ මොකවත් මෙහෙන්න එපා. එහෙනම් ඒගොල්ලෝ හිතන්නේ. ඉතින් ඒකෙත් ඔය දායාද පවරා දීම කියන එකේ සාධාරණයක් පේන්නත් ඕනනේ. මෙහෙම අම්මලත් වැරදි කරලා තියෙනවා බලපුවම. ඒ බලාපොරොත්තු වෙන්න නරකයි. නමුත් ඒගොල්ලොන්ට නැති බැරි නම් බලාපොරොත්තු වෙන්නත් ඇතිනේ. ඉතින් මේ වගේ පුංචි දෝෂ තමයි මේවට බලපාන්නේ. අපි හඳුනන්නේ යපුම් මානසිකත්වයක් ඇති නොකර ගන්න ඕන දෙමව්පියෝ නේද? අපි හුඟක් වර්තමානයේ තියෙන්නේ දරුවෝ සලකාවි කියන එකනේ. එහෙම නැතුව වයසට යන්න උනත් කවුරු හරි දාලා කුලියට හරි දීලා බලා ගන්න පුළුවන් ආර්ථිකයක් හැම අම්මත් තාත්තෙක්ම හරි ගස්ස ගන්න ඕන බැරුණාම දරුවෝ සලගයි කියලා ඉන්නේ නැතුව. ඔව් ඉතින් ඒක අර සාර ධර්ම ගරු කරනවා නම් රාජ්‍ය රැකියාවට නොයනවා නම් ගෙදර දොරේ ඉන්න පුළුවන් නම් බිරිඳට හෝ සැමියාට බලා ගන්න පුළුවන්. නමුත් මේ ආර්ථිකය තුල සල්ලි මදි හින්දා දෙන්නම රස්සාවට යන්න එපායි. දරුවොත් කොහරි නැවතුම් බලක දාලා අම්මා තාත්තා බලන්න කොහොමත් වෙලාවක් නැහැ. ඒක එකක් මත ඇති වෙන ප්‍රශ්න මේ තියෙන්නේ. වැඩිපුර මුදල් හොයන්න යන්න ගියාම මේගොල්ලෝ බලා ගන්න වෙලාවක් නැහැ. හැමතැනම මෙහෙම වෙන්නේ නැහැ. හොඳ පැත්තක් අනන්ත තියෙනවා මම දකිනවා. ඒ කියන්නේ මුදල් වියදම් කරලා පිරිස දාලා ඉන්නවා. Tamanne කාලේ තියෙනවා නිමාඩු දාගෙන ඒවා කරන අය ඉන්නවා. ඒ ගැන අපේ ප්‍රශංසාව සහ ගෞරවය ඒක තමයි වෙන්න ඕන කාරණාව. මොකද බහුතරයක් එහෙමයි. අම්මලා තාත්තලාට මාස 6ක් නිමාඩු දාගෙන දරුවා හදන්න පුළුවන් නම් රීති වරන්න පුළුවන් නම් හැදෙනකල් එහෙනම් අපටත් පුළුවන් වෙන්න ඕනේ. වගකීම් සහිතව. නමුත් අර වගේ වෙනකොට මට කල්පනා වුණේ මේ බුදුන්ට පිදු දිව්‍යයි නේද මේ වෙන්නේ. බුදුන් වෙනුවෙන් පිළිම හදන බුදුන් වෙනුවෙන් විශාල තැන් ඉදි කරන බෞද්ධයෝද මේවා කරන්න කියලා මට හිතෙනවා. මම ඒ ගැන කම්පා වෙන්නේ දුක් වෙන්නේ අනන්‍යවල වෙන්නේ නැහැ මතක් කරලා දෙන්නේ. මේවා මෙහෙම වෙන්න හොඳ නැහැ. දහම් දීපයක කියන එක. ඒක ඇස්සර ගන්න ඕන. තමන්ගේ අතින් මේ වැඩේ වෙන්න නරකයි. එහෙමයි කරන්න ඕන දේ. සාමාන්‍යයෙන් ඔකට කියන්න තියෙන දේ තමයි තමන් යම් ආර්ථික තත්ත්වයක ඉන්නවනේ. ඒ තත්වයෙන් මව්පියන්ට සලකනවා හොයිට ඉහලින් සලකනවා වරුණාම ඊට වඩා පල්ලෙහාට දාන්න යන්න එපා. බෞද්ධ අම්මෙක් තාත්තෙක් වෙනුවෙන් නම් දරුවෝ කවදාවත් මේක බුදුන්ට කරන මදිකමක් මං කියන්නේ.
මතක තියා. ඒක බුද්ධ ගෞරවය නැති කර ගැනීමක්. බුදුන් වහන්සේ බලාපොරොත්තු වුණානේ මේ රෝගියෙකුට උපස්ථාන කිරීමත් බුද්ධ උපස්ථානය කියලා. මෞර්ය උපස්ථානය ගැන කවර කතාවද? ඒ නිසා ඒක අපට ලැබෙන භාග්යක්. අපේ කරුණාව, අනුකම්පාව, මෛත්‍රී, ඉවසීම දුරු කරගන්න ලැබෙන භාග්යක් කොට සලකනවා වරුණාම මේක වදයක් කරගත්ත ගමන් පවුනේ පින්නේ මේ පව් සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ පාරේ අනේක වළක්වන්නයි අපිට දැන් මේ සමාජයට කරුණු කියලා මිනිසුන් හදන්න වෙලා තියෙන්නේ. අනාගත බුදුසසුන මේව හදිලා හරියන්නේ නැහනේ. අනාගත බුදුසසුනේ මිනිස්සු අම්මා උපයන්න සලකලා හරියන්නේ නැහැ. අද මිනිස්සුනේ සලකන්න ඕන මව්පියන්ට. එහෙනම් අද තව ටිකක් එහාට එන්න වෙනවා. එතකොට එහෙනම් මේ පාසලෙන් ඉගෙන ගත්ත බුද්ධ ආගමට එහා ප්‍රායෝගික බුද්ධ ආගම කියලා එකක් තියෙනවා. පාසලෙන් ඉගෙන ගන්න එකේ තියෙන විභාගයට ලියලා AB ගන්න විතරනේ. මේ ප්‍රායෝගික බුද්ධ ආගමේදී පරිසරය අමතක කරන්නත් බෑ. අපිට සතා සතුන් අමතක කරන්නත් බෑ. මව්පියන් අමතක කරන්නත් බෑ. මොකක්වත් සාර ධර්ම කියන පැත්ත අමතක කරලා යන්න බෑ. ඒක තේරුම් ගන්න වෙනවා. ඉතින් එතෙන්දී අපි ඔතනින් එහා පැත්තට මාතෘකාවටත් ලැබී තියෙන කාලයට අනුව යන්න ඕන මේ බුදු සමය. බුදු සමයේත් නීතියක් තියෙන්නේ. නමුත් ඒක මේ බලෙන් කරන එකකුත් නෙමෙයි. ඒකට දඬුවම් දෙන්නෙත් නෑ බුදුහාමුදුරුවෝ. නමුත් දඬුවමත් ඒකේ තියෙනවා. දඬුවම සහ ප්‍රසාද දීමනාව දෙපැත්තත් ඒකේ තියෙනවා. තමන්මයි ඒක කරගන්නේ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේ මොහොතේ මේ රටේ පවතින සමාජ තත්ත්වයන් තුළ මේ මොහොතට අදාළ ප්‍රායෝගික යහපත් ක්‍රියාකාරකමක් තුළ තමයි බුදු සමය සකස් වෙලා තියෙන්නේ. මේ මොහොතට අදාළ යහපත් ප්‍රායෝගික ක්‍රියාකාරකමක් තමයි බුදු සමය සමාජ ජීවිතය කියලා කියන්නේ. ඒ වෙන 아무තු එකක් නෙවෙයි ආයේ. ඒ යහපත් ක්‍රියාකාරකම තුළ අධිපරිභෝජනයට ගිහින් පොළව නිසරු කරලා ඉදිරි පරපුරට කාන්තාරයක් හදලා දෙන්නත් බෑ. පොළවට වසවිස යොදලා මේකේ වතුර බොන්න බැරි තරමට මේක වහපුරයක් බවට පත් කරන්නත් බෑ. ඒ කියන්නේ වර්තමානයේ වෙලා තියෙන දෙයක්. දැන් මේ අපි මගේ ළමා කාලේ තරුණ කාලේ ගත්තොත් එහෙම මේ එලකිනුත් වතුර බීව හැකි. එළවලින් වතුර බීලක් තියෙනවා. අදටත් ලංකාවේ එහෙම තැන් තියෙනවා තාම. මම ඊළඟ බීයේ පෙරදත් ගියා. ඒ වගේ තැනක් මට හම්බුණා. නමුත් මේ වැඩි පරිභෝජනයට යාම තුළ වසවිස යොදලා මොකද වෙලාන්නේ පොළොව වස කරලා අපිට බෝතලෙන් වතුර බොන්න වෙලානේ ගන්න බෑ කොහෙන්වත්. ඒ කාගේ වැරැද්දක්ද? මිනිස් ක්‍රියාකාරකම්මනේ එතකොට. ඉතින් ඒ නිසා මං හිතනවා අර වැඩියෙන් අස්වැන්න ලබන්න ගියාපුවම මොකද්ද අදුරුදර්ශීකමක් තුළ විස කර ගන්නවා පරිසරය. ඉතින් ඒ නිසා ඒකත් විශාල අපිටම කරගන්නා වූ හානියක් බවට පත් වෙනවා. ඒ නිසා අපිට මේ පෙන්වලා තියෙන කාරණේදී ජීවත් වෙන්න කැම්බීම් මැදුම් පෙළඳුම් ලබා ගන්න ඕන. නමුත් ඒවා ඊට වඩා ලැබුණයි කියලා පාවහන් කුට්ටන් 30ක් පාවිච්චි කරන්න පුළුවන් කෙනෙක් නැහැ. හැඳන් දෙකක් පාවිච්චි කරන්න පුළුවන් කෙනෙක් නැහැ. ඒවා ඒ පැත්ත ඕනවට වඩා හොයන්න යන්න අවශ්‍ය නැහැ. ඒක ජීවත් වෙන්න බයක් නැතුව තියෙනවා නම්, ප්‍රාග්ධනයක් තියෙනවා නම් ඊට පස්සේ හොයන්න ඕන මිනිස් මනස දියුණු කරගෙන. සිත දියුණු කරගෙන මේ ලබාගත් ජීවිතේ මීට වඩා අපි අද කතා නොකරන පැත්තක් නෙමෙයි තියෙන්නේ. මීට වඩා මේ මිනිස් ජීවිතේ මේ පහසුකම් ලබාගෙන කරන්න දෙයක් තියෙනවා. එතකොට ඒක කරන්න මම දකින්නේ නැහැ වෙනත් ආගමිකට පුළුවන් කියලා. හොඳ දේවල් කරાવી නමුත් ඒ හොඳ කේවල් වල ඊට වඩා සීමාවක් තියෙනවා යන්න බැරි. පැහැදිලි කරන්නේ නැහැ ග්‍රන්ථ. නමුත් මේ බෞද්ධයාට ඊට වඩා එහාට මේකේ පැහැදිලි කිරීමක් තියෙනවා. මේ පැහැදිලි කිරීම තුළ තවදුරටත් මේ මිනිසාට කරන්න වැඩක් තියෙනවා බුදු සමය තුළ. ඒ තමයි මනුස්ස පටිලාභෝච සද්ධම්මස්ස දේශනා. මනුස්සයාට තියෙනවා සදහම් කියලා පැත්තක් තේරුම් ගන්න. එතකොට මේකේ තියෙනවා තව අභිවෘද්ධියක්. දැන් ඔය අපි කතා කරන ලෞකික අභිවෘද්ධිය කියලා කතා කරන්නේ. යාන වාහන ගෙවල් දොරවල් ඉඩ කඩම් දරුවන් මේ සියල්ල සැපති දිනන ලෞකික වශයෙන් අපි ලියලා ලබා ඉන්නවා. නමුත් ලෞකික කියන්නේ මේ ලෝකයේ ලෝකෝත්තර කියන්නේ මරණින් එහා පැත්තේ තියෙන නිවන කියලා අර්ථ ගන්නපු ගමන් අපි අමාරු වැටෙනවා. ලෝකෝත්තර ලෝකෙන් එතර කියලා ගන්නවා. නමුත් ලෝක පදේ හැදිලා තියෙන්නේ ওই අර්ථයෙන් නෙමෙයි ත්‍රිපිටකේ. අපි කතා කරන පෘථිවිය කියන අර්ථයෙන් නෙමෙයි ලෝක කියලා කියන්නේ. එතකොට එහෙමනම් මේ ලෞකිකත් ලෝකෝත්තරත් දෙකම මිනිසාගේ ජීවිතය තුළ තියෙන්නේ. ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ තමයි ලෞකිකය තියෙන්නේ. එතනම තමයි ලෝකෝත්තරය තියෙන්නේ. එතකොට ඒ ලෝක පදේ පැහැදිලි කරනු ලබන්නේ ඊට වඩා එහායින්. ඉතින් ඊට ඉස්සෙල්ලා අපි තේරුම් ගන්න වෙනවා එහෙනම් මේ අර අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් පරිදිම සෑම දෙනා ජීවත් වෙන්න ඕන. එහෙනම් සෑම දෙනාටම පොදු නීතියක් පිළිගන්න ඕන. ඒ පොදු නීතියේ ජීවත් වෙන්න ආසා නම් අර මුලින්ම කතා කරපු ඔන්න මේ
හැමෝටම ජීවත් වෙන අයිතිය තියෙනවා නම් එහෙනම් කිසිම කෙනෙකුට සදාචාර විරෝධී, නීති විරෝධී නැත්නම් ශාරීරික විරෝධී මේ වසවිස කියන දේවල් ගෙනල්ලා සල්ලි හොයන්න අයිතියක් නැහැ. හොඳ දෙයක් දීලා ජීවත් වෙන්න දැහැමි රැකියාවක් කියලා පෙන්නන්නේ. එතකොට ඒ කරන්නේ එතකොට අපිව ඉතා ඉක්මනින් මලපල්ලට යවන එක නොදැනෙන ආකාරයෙන්. එතකොට එතන ආන්නේ නීතිය පිළිගත්තේ නැහැ වෙනවානේ. සම්මත ප්‍රීතිය පිළිගත්තේ නැතිව වෙනවා. එතකොට ඉස්සෙල්ලා නීතිය පිළිගන්නවා. එතකොට නීතිය හැමෝම සියලු දෙනා සාධාරණ වෙන්න ඕන, සමාන වෙන්න ඕනේ. වෙන්නේ නැහැ තාමත්. නමුත් වෙන්න ඕනේ නම් තමයි ඇත්තටම. ඒකෙන් පෙන්නන්නේ හැමෝටම දඬුවම් දෙන්න ඕන කියන එක නෙවෙයි. ධර්ණීති ගරුක වෙන්න ඕනේ හැමෝම කියන එක. දැන් සමහර විට දුප්පත් මිනිස්සු නීති කරතුයි ලොන්නනුත් මිනිස්සු ඒක නීතිය රින්ගන්න බලයි මොකක් හරි දෙයක් කරලා. අන්න එහෙම නෙවෙයි. ඒක සාධාරණ නැහැ කියන්නේ අන්න ඒකයි. Tamanට තියෙන හැකියාව පාවිච්චි කරලා ගැලවෙන්න බලන එක. ඊට එහා පැත්තට යනකොට තමයි අපි කතා කරන්න ඔය මේ සාමාන්‍ය සමාජයේ පවතින ආගමික බව තුළ පවතින මේ කර්ම විපාක නම් වූ විශ්වාසය තියෙන්නේ. ඒකෙදි Tamanට වගකීමක් තියෙනවා. හිතින් වැරදි දේවල් කරලා ගැලවෙන්න බෑ. ඒකට විපාකයක් තියෙනවා. ඒ නිසා මනස උසස් වෙන පාරක අපි ජීවත් වෙන්න ඕනේ. මේ මනස උසස් වෙන පාරක ජීවත් වීමේදී ගහක් හදන්න යනවම කපන්න බෑ. සතෙකුට කන්න දෙන්න යනවා ඌව පුච්චලා මරන්න බෑ. එතකොට බුදුන් වහන්සේ වෙනින් මේව ඉදි කරාට මව්පියන් පාරට දාන්නත් බෑ. එතකොට අරක හොඳ දෙයක් තමයි. නමුත් මේක නරක දෙයක්. අරක කරන අතින් මේ වැඩේ කරන්න බෑ එහෙමනම්. අරට වඩා එහෙනම් මේක කරන එක හොඳ වෙනවා මම දකින්නේ. ඒ කියන්නේ බුදුන් වහන්සේට සත්කාර සම්මාන මුකුත් ඕනේ නැහැ. උන්වහන්සේගේ වැඩේ දැන් ඉවරයි. දැන් සත්කාර සම්මාන වන මව්පියන්ට අර කරන කාලෙම කැප කරලා මව්පියන් ඉහළ තැනක තියාගන්නවා නම් බුදුන් වහන්සේ වැඩ හිටියොත් ඒක තමයි මට කරන උපස්ථානය කියලා කියාවේ. ඒක තේරුම් ගන්න ඕනේ. මට කරන උපස්ථානය කියලා කියාවේ. ඒ ඔය කතා කරන හැම එකක්ම සම්මත මට්ටමේ පුද්ගලයන්ගේ ලෞකිකත්වය. එතකොට ලෞකිකත්වයේ යහපත් වෙන එක ලෝකෝත්තර පැත්තට යන්න උදව් වෙනවා. ලෞකිකත්වයේ අයහපත් කරන කවදාවත් ලෝකෝත්තර පැත්තට යන්න බෑ. නමුත් ලෞකිකත්වයේ අයහපත් කරගත්තයි කියලා ලෝකෝත්තර පැත්තට යන්න බාධාවකුත් නැහැ. එනිසෙන්න පුළුවන් අපට. අපොයි පුළුවන්. ලෞකික ධානලාභියා ධානයේ වැරද්දා තැහැර ලෝකෝත්තර වුණා. පුණ්‍ය කර්මයේ ගිජු වෙලා හිටපු පුද්ගලයා පුණ්‍ය කර්මයේ උපාදානය අතහැරලා ලෝකෝත්තර වුණා. පාප කර්මයේ ගිජු වෙලා හිටපු පුද්ගලයා පාප කර්මයේ අතහැරලා ලෝකෝත්තර වුණා. මේ ඕනෑම කෙනෙකුට ලෝකෝත්තර වෙන්න පුළුවන් ධර්මයක් බුදුදහම. ඒකට අන්න මේ කොටස පිළිබඳව කිසියම් ආකාරයක උද්‍යෝගයක්, ප්‍රචාරණයක්, ඒ වගේම භාවිතයක් පිළිබඳව මන්දෝත්සාහී බවක් තියෙනවා. ඇතැමුන්ගේ පූජ්‍ය පක්ෂෙත් තිබෙනවා, මෙහෙවන්නන්ගෙත් තියෙනවා, සමහර මව්පියන්ගෙත් තියෙනවා. ඒක ඕන නැහැ. දැන් ඕන නැහැ. ඒ ඉතින් අර කලක් තිස්සේ ධර්මයේ පැහැදිලි කිරීම තුළින් ධර්මයේ නිර්වචනය නොගැවුණු වෙලා මරණයෙන් එහා පැත්තට නිවන පාළු තැනක් අපිට ඕන නැති එකක් කියන සංකල්පය තමයි මේ වර්ධනය වෙලා තියෙන්නේ. නමුත් මිනිස්සු හොයන දේ තමයි ඔය නිවීම කියලා කියන්නේ. හැම දෙයකින්ම හොයන සැප කියලා කියන්නේ උන් ඒක හොයන්නේ. ඉගෙනගෙන හරි රැකියාවක් කරලා හරි යහපත් පෞල් ජීවිතය හැම එකෙන්ම හොයන්නේ ඕක. නමුත් හම්බ වෙන්නේ නැත්තේ ඒකට යන පාරේ වැටක් තියෙනවා. ඒ වැට කඩාන යන්න තේරෙන්නේ නැහැ. මේකේ ආත්ම දෘෂ්ටිය කියලා තියෙනවා මිරිඟුවක්. මේ ආත්ම දෘෂ්ටිය නැති මිරිඟුව තමයි අපිට මේ ලෝකෝත්තර දැනට යන්න ඉඩ දෙන්නේ නැත්තේ. එතකොට ඒක කඩා ගන්න පුළුවන් නම් ওই ලෞකිකයමයි ලෝකෝත්තර කියන්නේ. ඔය ලෞකිකේ ජීවත් වෙන එකමයි ලෝකෝත්තර සුවේ තියෙන්නේ. ඒ සඳහා උපන් මිනිසා ජීවත් වෙන මිනිසා තමන්ගේ අර අන්‍යෝන්‍ය යුතුයකම් මනමින් ඉටු කරගන්න ගමන් ඊට එහා ගිය ගැඹුරු ධර්මයක් අපි ළඟ ක්‍රියාත්මක වෙන ගැඹුරු ධර්මයක්. අම්මා වශයෙන්, තාත්තා වශයෙන්, දුව පුතා වශයෙන්, ගුරුවරයා වශයෙන් නෙමෙයි, පොදුවේ ගත් කල මිනිසා වශයෙන් අරගෙන මිනිසා තුළ ක්‍රියාත්මක වෙන්න වූ සියුම් දහමක් තියෙනවා. අන්නේ සියුම් දහම තුළ තමයි අපිට මේක පාලනය කරන්න පුළුවන් වෙන්නේ සහ පාලනය ඉක්මවා යාම සිදු වෙන්නේ. අර පෘථග්ජන පුද්ගලයාට මේ සියුම් දහම් පිළිබඳ අවබෝධයක් නැහැ. ඔහු පාලනයෙන් තොරව වැරදි පැත්තට යනවා. එතකොට ඔහු තමන්නුත් අමාරු වැටෙනවා, මෙලොව වශයෙන්ුත් අමාරු වැටෙනවා, පරලොව වශයෙන් අමාරු වැටෙනවා. අර අපි කියපු ආත්මාර්ථයේ බලවත් වෙලා සමස්ත සමාජෙම පරිහානියටපත් වෙනවා. එතකොට සමාජයක් දිගු කාලිනව රැකෙන්නේ අපරාධ ඉහළ ගිහින් නෙවෙයි, යහපත් දේවල් ඉහළ යාම තුළ. ඒ නිසා ඒකට දැන් වර්තමානයේ දකිනවා යම් රාජ්‍ය අනුග්‍රහය ලැබෙන යම් පොදුබිම් අලුත් ඇඩියා වෙනවා, ඒකලාක වෙනවා. නමුත් ඒක කිසි වරදක් නැහැ. නමුත් මේ මිනිස් මනසට අවශ්‍ය දේ කරන්න වෙනවා. අර විතරක් හැදුවට නම් මේක වෙන්නේ නැහැ. ආයෙත් ඒක තේරුම් ගන්න වෙනවා. බුදු සසුන දියුණු කරනවා කියලා කියන්නේ ගොඩනැගිලි හදවන්න නන් නෙවෙයි.
මිනිස් මනස වර්තමානයේ පරාර්ථකාමී වෙන්න ඕන. ඉතින් ඒකට අදාළ ක්‍රියාකාරකම් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් නායක ස්වාමීන් වහන්සේලාගේ මූලිකත්වයෙන් සේවා සම්බන්ධයෙන් කරුණාවේ මූලිකත්වයෙන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් ආරම්භ වෙනවා වරුණාම මේ ලෝකෝත්තරයේ සමාජයට කියලා වැඩක් නැහැ කියලා හරි. ඒ කියන්නේ මන්දෝත්සාහය කරලා හරි මේක දිනු කරන්න හම් වෙන්නේ නැහැ. මොකද ලෝකෝත්තර කියන්නේ ලෝකෙන් ඈතර නෙමෙයි. ඔය ඇහැට කම් වෙන කනට හමු වෙන දේ සම්බන්ධයෙන් ගත්තාම එතන සිදුවෙන සිද්ධියක් තියෙනවා. ඒ සිද්ධියට තමයි ලෞකික කියලා කියන්නේ. ලෝකෙට අයත්. ලෝක කියන්නේ එතකොට මේ ඇහි කනේ නාසයේ සිදුවෙන වරදක් ලෝක කියන්නේ. ඒ ලෝක කියන්නේ දුකට. හරිද? ලෝක සමුදය කියන්නේ දුකට හේතුවට. බුදුන් වහන්සේ වදාළේ ලෝකත් ලෝක සමුදත් නෙවෙයිනේ. ලෝක නිරෝධයයි මාර්ගයයි. එතකොට දුක්ඛ නිරෝධයේ මාර්ගය තමයි ලෝක නිරෝධයේ මාර්ගය. ඔය ලෝක පදේ දෙන්නේ එහෙමයි. ලෝක කියන්නේ දුකට. එතකොට දුක නම් ඒකට හේතුව පෙන්නනවා. ඒක නැති වූ තැනක් සහ මාර්ගයක් පෙන්නනවා. අන්න ඒ ලෝකෝත්තර කියන්නේ මෙතන. එතකොට අපි හොයපු සැනසෙල්ල, අපි හොයපු කෙම්බිම උපද්දව රහිත වෙන හොයා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා මම දකින්නේ නැහැ දහම් ඕන නැති කෙනෙක් මේ සමාජයේ. හැමෝටම දහම ඕනේ. නමුත් එතෙන්දී තමයි අපිට පොඩි ප්‍රශ්නයක් මතුවෙන්නේ මේ කියන ගැඹුරු දර්ශනය තේරුම් ගන්න ඔක්කොටම බෑ. නමුත් තේරුම් ගන්න ඔක්කොටම බෑ කියන්නේ 100%ක්ම බෑ කියන එක නෙවෙයි. අන්නේ බැරි කෙනෙක් නැත්නම් මව්පියන්ට සලකාගෙන විහාරස්ථානයක් ඉදි කරන පුණ්‍ය කර්මයේ ක්‍රියාමාර්ගයේ ආත්මාර්ථකාමීත්වය බලවත් නොකර ජීවත් වෙන්න වෙනවා. ඊට එහාට පිරිස මේ කියන தත්ත්වය අරගෙන තමන්ගේ මනසින් තමන්ගේ සිතින් මේ ආත්මාර්ථකාමී අදහස් ටික මරලා දාන්න ඕන. මේ ආත්මාර්ථකාමී අදහස් ආйти වෙන්නේ බුදුන්ට හෝ බෝධිසත්වයින්ට නෙමෙයි මායයට. ඒ කියන්නේ අපි තුල මායя රජ කරනවා. මායя කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි කෙලෙස් වලට කියනවා නමක් හරිද? ඒ කියන්නේ දසමාර සේනාව කියලා කතා කරන කෙලස් කියන එකනේ. එහෙම නැත්නම් උපාදානයේ තියෙනවා නම් මායя ඉන්නවා කියලා බුදුන් වහන්සේ වදාළන්නේ. උපාදානයේ රජ කරනවා කියන්නේ මායя රජ කරනවා. එතකොට වර්තමානයේ මිනිස්සුන්ගේ හදවතේ රජ කරන්නේ මායя නම්. එතකොට බුදුදහමට හෝ බුදුන්ට හෝ සද්ධර්මයට දැනක් හම් වෙයිද? අන්න ඒක තේරුම් ගන්න වෙනවා. මායя බුදුන් වහන්සේ පරාජය කළා ජීවිතය තුළ අපට ධර්මයෙන් මායя පරාජය කරන්න තියෙන්නේ. තේරුම් ගන්න පුළුවන් අයට. අන්න එතකොට අර නොමිනිස්කම් තමයි මේ යන්නේ. නොමිනිස්කම් මේ යනවා. නොමිනිස්කම් මේ යනකොට ඉතුරු වෙන මිනිස්කමක් තියෙනවා. අසීමිතව. ඒ නිසා මිනිසා කියන වචනේ අර්ථය හොයන්න ඊට වඩා එහාට තමන් නිකලස් වෙලා බලන්න ඕන. නිකලස් වුණාම තමයි ඔය කියන ඔය සමාජයේ පවතින දුෂ්ටකම් වැරදි අඩුපාඩු මොනවත් කරගන්න බැරි යහපත් පැත්තට ස්වයංක්‍රීය හිමිවෙන පැත්තක්පත් වෙන්නේ. එතකොට හැම මොහොතේම කාලයේ ධනය සමේ Taman තියෙන හැකියාවක් නැත්නම් ඒක කැප වෙන්නේ යහපත සඳහාමයි කාගේ හරි. ඉතින් මේ தത്വයට මිනිසුන් එන්න ඕනේ. 100%ක් නැතත් මිනිසුන් එන්න වෙනවා. මම දකින්නේ අන්න ඒකයි ඔය වර්තමානයේ බුදු සසුනට දැන දෙනවයි කියලා ශාසනය දියුණු කරනවා කියලා වෙන්න ඕන කාරණේ ඒකයි. බොහෝ දුර වර්තමාන මිනිසුන් යහපත් වෙලා Taman කරන ක්‍රියාකාරකම් රටට, ජාතියට, ආගමට, මවට, පියාට, පරිසරයට, සතා සතුන්ට, නීතියට හැම එකටම අදාළ ගරු එකක් වෙන්න වෙනවා. පිරිහෙලන්නේ නැති, විනාශ කරන්නේ නැති, අපහාර දෙන්නේ නැති එකක් වෙන්න වෙනවා. ඉතින් ඒකින්ද අර මිනිසා හදාරට හදමු කියන සංකල්පයක් තියෙන්නේ. ඉතින් ඒක හැදෙන්නේ මේ බුදුන් වහන්සේ ඉදිරිපත් කළා වූ ධර්මයක සරණින්. ධර්මයක සරණක් නෙතේව ධම්මං සරණං ගච්ඡාමි කියලා තියෙනවා. කියා ඉන්න තියෙන එකක් කියලා හිතන්න එපා. අනුගමනය කරන්න තියෙන එක. අන්නේ ධර්මයේ සරණ කියන එක වළංගු නැති සමාජයක් තමයි පෘථග්ජන සමාජය කියලා කියන්නේ සාලේ මහත්තයා. කොච්චර ධම්මං සරණං ගච්ඡාමි කියලා කිව්වත් ධර්මයේ සරණ සක්‍රිය නැති සමාජය තමයි පෘථග්ජන කියන්නේ. ඒ කියන්නේ මා දකින ආකාරයට ධර්මයේ තේරුම් අරගෙන ආර්ය භාවයටපත් වෙනන් පස්සේ සෝවාන් සිට රහත් දක්වා තමයි බුදුන් වහන්සේ වදාළ ධර්මයේ දුකින් මිදෙන්න සරණ කරගන්නේ. එහෙනම් මට හිතෙනවා මේ ධම්මං සරණං ගච්ඡාමි වචනයක් බවට පත් වෙලා අපි අවලංගු වෙලා නේද තියෙන සමාජය කියලා. ඒක නිකන් වචනට කියනවා ඇරුණාම අපට අධර්මයේ සරණක් කරුණාම ධර්මයේ සරණක් නැහැ. මෙන්න මේක තමයි ලෙඩේට මුල කියලා මම දකින්නේ. සාමාන්‍යයෙන් වෛද්‍යවරු කියනවානේ රෝගෙට රෝග නිදානය කියලා. අපි ධර්මයේ අරුත සරල කරලා, නොගැඹුරු කරලා, පැත්තකින් තියලා භාවිතා නොකරන එකක් බවට පත් කරලා, කෞතුක වස්තුවක් බවට පත් කරලා තිනවා. එහෙම නැත්නම් අතීතයේ ධම්මං සරණං ගච්ඡාමි තිබුණා. ආය අනාගත බුදුහාමුදුරන්ගේ ශාසනයේ ධම්මං සරණං ගච්ඡාමි අපිට නැහැ.
එහෙම වෙලා බෑ. ඒ ප්‍රතිඵල තමයි මේ තියෙන්නේ. ඒ නිසා ඔබතුමන් මතක් කළා මනෝවිද්‍යාව කියන අර්ථයෙන් මීට වඩා එහාට අපිට සක්‍රීය දෙයක් ලබා ගන්න පුළුවන්. මිනිසාට සක්‍රීය දෙයක් ලබා ගන්න පුළුවන් මීට වඩා හොයන ප්‍රතිඵල, සුන්දරතම ප්‍රතිඵලයක් හම්බෙන දෙයක් බවට අපි මේක පත් කරගන්න ඕනේ. අන්න ඒ කාරණාවට අවතීර්ණ මිනිසුන් අවතීර්ණ වෙලා ගත කරන ජීවිතය තුළ ගත කරන කලබලයක් නැති බව, අර මොනවටවත් හානියක් නොකරන බව කියන එක තුළින් මිනිසෙක් පෙනේවි සමාජයට. අන්න ඒ බඳු මිනිසුන් බවට පත් වෙන්න අනිත් අය දිහා බලලා ආදර්ශය ගන්න ඕන, ලැබු කට්ටේ ආදර්ශය ඒක ගන්නේ නැතුව. මම හිතනවා මීට වඩා මට කාලය දෙන එකක් නෑ කියලා. ඒ නිසායි මම මේ අවසන් වශයෙන් පැහැදිලි කරන්නේ. ඒ නිසා අපිට පැවරී තිබෙන, ලැබී තිබෙන මේ සුන්දරතා අවස්ථාව, දුර්ලභ ගණේ අවස්ථාව බුදුන් වහන්සේ වදාළ ධමයක් රැකලා තිනවා ස්වාමින් වහන්සේලා. ඒක ග්‍රන්ථවල පවතිනවා. අරුත් නොගැඹුරු වුණත් අරුත් විවරයෙන් පවතිනවා. මේ නිසා විවර කරගෙන තේරුම් ගන්න පිරිස සමාජයේ වැඩි වෙමින් ඉන්නවා. ඒ අය වැඩි වීම තුළින් මිනිස්කත්කම ඉස්මතු කිරීම හැරුණාම වෙනත් විකල්පයක් මේකට මම දකින්නේ නැහැ. මිනිසත්කම ඉස්මතු වෙනකොට ඕවා කරන්න බැරුව යනවා. ඒ නිසා ඉස්මතු වෙන මිනිසත්කමක් ධර්මයේ සරණින් මතු කරගන්නට අපි හැමෝම උත්සාහ දරමු. ඔබ දෙහි පංගුකරුවෙක්, කොටස්කරුවෙක් වෙන්න. ඒ තමයි මේකට බුදු සමයෙන් පෙන්වන උත්තරය කියලා කියමින් මම මගේ වැඩසටහනේ කාල සීමාව අවසන් කරන්න කැමතියි. අවසානම දේශනාව අපේ හඳුන් වහන්සේගේ සුන්දර ප්‍රතිඵලයක් ලැබෙන ආකාරයට ධර්මයේ හැසිරෙන්න, ජීවිතය හසුරවා ගන්න, ඒ සුන්දරත්වය අත්විඳින්න, ඒ සඳහා නියම මාර්ගයේ නිවැරදිව තෝරා බේරාගෙන ඒ මාර්ගයේ පියවර තබන්න උත්සාහ දරන්න. යමෙකුට ඒ මාර්ගය අපැහැදිලි නම්, එම නැත්තම් මාර්ගය නිසි විදියට නොපෙනෙනවා නම්, ඒ මාර්ගයේ බාධක කම්කොටලු, ගල් බොරළු, කටු ආදිය තියෙනවා නම් ඒවා ඉවත් කරගෙන මේ මාර්ගය නිවැරදිව සකස් කරගන්නයි මේ දේවරාව තුළ උපදෙස් ලැබුණේ. ඒ මිහිරි ධර්මය මිහිරි ආකාරයෙන් පැහැදිලි කර දෙමින් ඒ ධර්ම මාර්ගය අපට හරි විදියටම පාදලා දෙන පූජ්‍යපාද කෑගල්ල පුස්සල ශ්‍රී පුණ්‍යෝදයාරාමාධිපති පූජ්‍යපාද බෙලිකල මීමුරේ ධම්මවංශ අපේ හාමුදුරන් වහන්සේට මගේ නමස්කාර පූර්ව ගෞරවය දෙපා නැමද පිළිගන්වනවා. තවත් ත්‍රිපිටකය පරිශීලනය කොට එහි අන්තර්ගත වඩාත් වැදගත් ධර්ම කාරණා අටුවා ටීකා ආදී පරිශීලනය කොට නියම අරුත් වටහාගෙන තවත් අපිට සම්ප්‍රේෂණය කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාව හදවතින් යුතුව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිදුක් නිරෝගී භාවයත් දීර්ඝායුෂත් වේවායි හදවතින් යුතුව ප්‍රාර්ථනා කරනවා. ස්විස් ඉල්ලීමක් අනුව තිවතුනි අප්‍රේල් මාසයේ 1 වෙනිදා රාත්‍රියේ ධර්මදේශනාව පූජ්‍යපාද බෙලිකල මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේගේ ඉරිදා උදෑසන ධර්මදේශනාවට අමතරව සිහිපත් කරමින් සමගන්නේ තාක්ෂණික අංශයේ හිතවතුන් ලබා දුන් සහායට ස්තුතිය පළ කරමින් ලක්මා ලේකනායක පළමු මැදිරියේ සිට අපිට හොඳ සහායක් ලබා දුන්නා. මේ කරුණු මිනිසුන්ගේ හදවතට සමීප කරන්න ස්තුතියි ලක්මා ඔබට. මම සාලි ගුණසේකර දයාබර ඔබට තිරුවන් සරණයි.